දැන් අපි ඉස්සරලා අවස්ථාවේ ඉල්ලුම වැඩිවීම ගැනනේ කතා කරේ. දැන් ඉල්ලුම අඩුවීම මෙතනදී පටන් අරන් ආපසු එතනට ගිහිල්ලා කොහොමෙමු. දැන් ඒකයි අපේ ක්‍රමේ. ඉල්ලුම අඩුවීම මොකද්ද මතක් කරන්නේ? ඉල්ලුම වැඩි වෙද්දී උනේ වක්‍රයේ දකුණට. දැන් වමට. පරිච්ඡේදය කියලා ඉක්මනට ඉස්සරහට යමු. පවත්නා සෑම මිලකදීම ඉල්ලුම පෙරට වඩා අඩුවීමයි අපි රූප සටහන් දැක්කා. මම ඇඳලා පෙන්නුවා. දැන් විධිමත්ව යනවා කටු සටහනේ ඉස්සරහට. කලින් පෙන්නුවේ කටු සටහනක්. දැන් අපි බලමු ප්‍රස්තාරෙත් ලස්සන ඇඳලා පෙන්නනවා ඉස්සරහට. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවි. දැන් මතකයි. දැන් එච්චර ගොඩක් එකතන කල් ගත වෙන්න ඕනේ නැහැ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවි. නිශ්චිත අවස්ථාවක ඒ ඉල්ලුමට බලපාන අනිකුත් සාධක ඉම භාණ්ඩේ ඉල්ලුම අඩුවීමට හේතු වන ආකාරයෙන් ඉල්ලුම අඩුවීමට හේතු වන ආකාරයෙන් අර වෙනස unfavorable වැඩි වෙනවා කියන්නේ favorable change. ඒ වචනේ දුම් අල්ල ගන්න ඕන. unfavorable අඩු වෙන්න බලපාන විදිහට බලපාන්නේ අඩු වෙන්න. පසුබසින්න ඉල්ලුම වමට එන්න. ඉල්ලුම අඩුවීමට හේතු වන ආකාරයෙන් වෙනස් වීමේ ප්‍රතිඵලය. අපි බලමු එවැනි සිද්ධි. දැන් අර කලින් පරිච්ඡේදයේදී ඉල්ලුම වැඩි වෙන්න කිව්වේ ආදේශකයක මිල වැඩි වීමනේ. ඒ තර්කය අනිත් පැත්තට ගියේ. ආදේශකයක මිල අඩු වීම. අනුපූරකයක මිල මෙතන වැඩි වීම වෙන්න ඕන. පාරිභෝගික ආදායම අඩු වීම. රුචිය අඩු වීම. මම වැඩි වෙලා මෙතෙන්ට ගන්නෙ නෑ. අපි දැන් නිදහස් රාමුවකට ගිහින් මේ ටික සාකච්ඡා කරමු. මේ රූප සටහනේ තියෙන සාරාංශයක් වැඩිවීම අඩුවීම. මං කලින් නිදහස් රාමුවක ඇඳලා පෙන්නන්නේ. එතන පොඩි කටු සටහනක් පෙන්නන්නේ. දැන් ඒක හොඳ ෆිනිෂ් එකක් එතන තිබුණා. අපි දැන් නිදහස් රාමුවකට නැවත යමු. දැන් අපිට තරමක් හිමින් සීරුවේ විස්තර ගොඩාක් කතා කරන්න වෙනවා. අවශ්‍ය උදාහරණ අරගෙන බලමු. දැන් සාමාන්‍ය පන්ති කාමරේ ගොඩක් ඉතින් දැන් පාසල් වල වයිට් බෝඩ් නේ පාවිච්චි වෙන්නේ. බ්ලැක් බෝඩ්. ඒ පන්ති කාමරේ පොඩ්ඩක් මතක් කරගන්න. ඒ විදිහට දැන් අර කලින් සකස් කරපු රූප රාමු වලින් මොහොතකට මිදිලා අපි තරමක් පාසලේ පන්ති කාමරේම මෙතෙන්ට ගිහින්නයි හදන්නේ. බලන්න. ඉස්සලම බොහොම පුංචි සාරාංශයක් මතක් කරගෙනයි ඉදිරි පියවර වලට යන්න වෙන්නේ. හොඳයි. අපිට මතකයි අපි කතා කරේ වෙනස් වීම ගැන නෙමෙයි. හරි. වෙනස් වීම. මොනවද වෙනස් වුනේ? ඉල්ලුම වෙනස් වුණා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණා. ඉල්ලුම් ප්‍රමාණය මම කරුණු දෙකක් බව පෙන්නයි මෙහිම ලිව්වේ. ඉල්ලුම් ප්‍රමාණය. දැන් ඔබට නිතැතින්ම 100ට එන්නට ඕනේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියවම වක්‍රයේ මතු පිට චලනයක්. ඉල්ලුම වෙනස් වෙනවා කියවම ඉල්ලුම් වක්‍රයේ වමට දකුණට විතැන් වීම. අපි ඒ යෙදුම් දෙක අතර තියෙන සියුම් වෙනස ඉතා බැලුමට සියුම් වුණාට සංකීර්ණ බව දැක්කා. වෙනස් වීම, ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම, ඉල්ලුම වෙනස් වීම, ඒ දෙක අතර වෙනසනේ කතා කරේ. හොඳයි. අපි දැන් තරමක් ඔබ බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ප්‍රවේශයකට පාඩම ගෙනියනවා. මොකද ඔබ හිතන්නේ එතන ඉවරයි කියලා. නෑ. තව පටන් ගත්තා විතරයි. මෙන්න බලන්න. මම මේ අඳින ශ්‍රිතය සමීකරණය ඔබට හොඳට හුරු පුරුදුයි. ඉල්ලුම් ප්‍රමාණය යම් භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය. අපි බොහොම සරල සංකේත ගම්මුකනේ. x කියන භාණ්ඩය කියලා හිතන්න. x කියන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය රඳා පවතිනවා අර තාක්ෂණික සම්බන්ධතාවය. මොන වගේද? මොන කරුණු කාරණාවලද? x කියන භාණ්ඩ ඉල්ලුම රඳා පවතිනවා x කියන භාණ්ඩීම මිල මත.
මං ඔන්න වරහනක් දාලා ලොක් කෙරුවා එහා පැත්තේ තියෙන අගුළු දැම්ම එහා පැත්තේ තියෙන කරුණු කාරණා සියල්ලටම විලංගු දාලා තින්නේ වෙනස් නොවෙන්න. අනිකුත් සාධක වෙනස් නොවෙන තව කරුණු කාරණා ගණනාවක් තියෙන. ඔබට දැන් මතකයි මොනවද? ඒකින් එක මතක් කරමු. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් මොන සම්බන්ධකම්ද තියෙන්නේ? ආදේශන අනුපූරක. ඒක. පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය කැමැත්ත, කාලගුණේ, දේශගුණේ, තව ඕනම සමාජාර්ථික සිද්ධියක්, වෛද්‍ය උපදෙස්, සමහර වෙලාවට ස්වභාවිකව ඇතිවන විවිධ වෙනස් වීම්, ගංවතුර, නියඟිය, සුනාමි විතරක් නෙමේ වසංගත රෝග වගේ දේවල් අත්දැකීම් නැතුවම නෙමේ. ඒ සියල්ල අපි හිතන කිසිවක් එහෙම නැහැ. ගංවතුර නැහැ, වැස්ස නැහැ, අවුව නැහැ, සුලිසුලන් නැහැ. එහෙම මං කිව්වේ අර ඔක්කොම මුළු ලෝමනි සසලයි මිල පමණක් සසල වේ. එහෙමනම් අනිකුත් සාධක සියල්ල නොවෙනස්ව තිබියදී මේ මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන හැටි ඒ ප්‍රතිලෝම සම්බන්ධي කතා කරා. ඊට පස්සේ ඉල්ලුම වෙනස් වීමේදී අපි මේ ලොක් එක ඇරියා. ලොක් එක ඇරලා මොකද්ද කරේ? මේ විලංගුවක් දාලානේ තියෙන්නේ දැන් මෙතනින්. මේක අයින් කරලා අපි නැවත ලියනවා අපි මේ මොහොතකට කලින් කියපු අපි දන්න කරුණු කාරණා. x භාණ්ඩයේ හැරුණු විට x වල ඉල්ලුමට බලපාන තවත් භාණ්ඩවල මිල ගණන් වැදගත් වෙනවා. විටක ආදේශනවල මිල, විටක අනුපූරකවල මිල. මේ ධන ඍණ ලකුණු දාන්නේයිද කියන එක තව මොහොතකින් කියලා දෙයි. දැන් හිතන්න එපා. සලකා බලන භාණ්ඩේ ඉල්ලුමට බලපාන වෙනත් සාධකයක්, විරත් භාණ්ඩයක්, ආදේශකයක අනුපූරකයක මිල. ඊට පස්සේ අපි දන්නවා අපි පහළට පොඩ්ඩක් මේ විදිහට ලියාගෙන ඉමු. කොතන ලිව්වත් කමක් නෑ. ඔබට මේ කරුණු කාරණා මතක් වෙන්න යෝනේ. පාරිභෝගිකයාගේ ආදායම. ඇයි මේ ආදායමට y අකුර ලිව්වේ? මම ඔබට කිව්වා yield yield කියන වචනේනේ ගන්න මෙතෙන්ද. ආදායමට income කියලා නෙමෙයිනේ. ඒක මතක තියාගන්න. ඒකයි පාරිභාෂික වචනේ. ඊට පස්සේ අපිට තව කරුණු කාරණා තියෙනවා. පාරිභෝගිකයාගේ රුචිය. මේක සංකේතයක් ගොඩක් වෙනකොට ගන්නේ simple t අකුර taste කියන්නේ. තව කරුණු කාරණා කුටුම්බ ඉල්ලුම individual demand පාරිභෝගික ඉල්ලුමේදී අපි කිව්වා කරුණු කාරණා රාශියක්. ඊට පස්සේ market demand වෙළඳපොළ ඉල්ලුමේදී number of population මතකනේ ජන සංඛ්‍යාව කොච්චරද? එහි වයස් ව්‍යුහය, ස්ත්‍රී පුරුෂ බව, වයස් ව්‍යුහය, මේ දේවල් පවා කතා කරේ. අන්න ඒ සියලු කරුණු කාරණා මම කිව්වේ පෙරහැරක් යනවා කියලා මෙතන. ඒ පෙරහැර මතක් කරගන්න. මොකක්ද පෙරහැර? අපි දැන් නිදහසේ යමු. මෙන්න දැන් මං අඳිනවා සම්පූර්ණ ඉල්ලුම් සිතේ මෙතන ඉඳලා එහා පැත්තට සම්පූර්ණයෙන් පෙරහැරක් යන්නේ. අපි ඉඳ ගමු. right? demand for x. ඒකයි මේ සංකේත වලින් කියන්නේ x භාණ්ඩයේ සඳහා පවතින ඉල්ලුම is a function. එක ශ්‍රිතයක් පුරුදු වෙන්න ඔය වචනේ demand of x. නැත්නම් demand for x ඒ කොහොම කිව්වත් හරි is a function ශ්‍රිතයක්. technical relationship අපි කියේ තාක්ෂණික සම්බන්ධයක් කියලා සිංහලෙන් උත්තරේ ලියන්නේ. තාක්ෂණික සම්බන්ධය සඳහා පවතිනවා කරුණු කාරණා රාශියක් මත හිමින් එකින් එක මතක් කරන්න. එම භාණ්ඩයේම මිල සලකා බලන භාණ්ඩය. x අකුර දැම්මට කමක් නැහැ. ඕන දෙයක් ඔබට ආදේශ කරගන්න පුළුවන්. මේ butter නම් demand for butter is a function of price of butter. butter වල මිලීසිතයක්. butter වල විතරක් margarine, palm ආදේශක අනුපූරක හරි. අපි මේ කරුණු කාරණා පුංචි කොමාවක් දාලා වෙනම ලියනවා. මේව එක එක පොත්පත් වල එක එක විදියට එකිනෙක වෙනස් සංකේත වලින් තියෙනවා. කමක් නැහැ. ඔය කොයි විදියට පෙන්වුවා සංකේත නේව ගන්න ඔබට නිදහස තියෙනවා. අසුවල් දේ අසුවල් සංකේත එහෙම නීති නැහැ. එහෙම තද බල නීති නැහැ. හැබැයි යම් පිළිවෙලක් විදිවත් ක්‍රමයක් තියෙනවා. මෙතන x අකුරද a අකුරද b අකුරද z අකුරද ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබේ නමේ මුල් අකුරු හරි ලියා ගන්න කමක් නැහැ. හැබැයි price p demand ඒව තියෙන්න ඕන. මෙතන f අකුර තියෙන්න ඕනේ. හරි ඒව වෙනස් වෙන්න බෑ. මේ ලියන කරුණු ඔබට හිතන විදිහට ඔබට හුරු පුරුදු විදිහට මතක තියාගන්න කමක් නැහැ. දැන් එහෙමනම් අපි කියනවා මෙතන x භාණ්ඩය නොවන වෙනත් x භාණ්ඩයට සම්බන්ධ එක්ක ආදේශකයක් එහෙම නැත්නම් අනුපූරකයක්. දැන් මගේ මේ අත් අකුරු වලට පොඩ්ඩක් හුරු වෙන්න. ඊට පස්සේ අපි මේවා වඩා පැහැදිලිව පෙන්නනවා. අත් අකුරු වැඩිපුර අලංකාර කරන්න මම යන්නේ නැහැ. ඒක සංකේතයක් කරගන්න. මගේ අකුරු සංකේතයක් කරගන්න. ආදේශක
ධන සම්බන්ධයක් අනුපූරක ඍණ සම්බන්ධයක්. ඒක ඔබට ප්‍රශ්නයක්. ඊදී කියන තමයි දැන් මේ වේදිකාව හදාගත්තේ. හරි. එවනම් ආදේශකෝ අනුපූරක සම්බන්ධයක් පවතින භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම, පාරිභෝගික කැමැත්ත, කාලගුණික, දේශගුණික අනිකුත් සමාජ ආර්ථික කරුණු කාරණා රාශියක් තියෙනවා. ඉල්ලුම වෙනස් වෙනවා කියන්නේ ඉල්ලුම වෙනස් වෙනවා. change in demand වක්‍රයේ දකුණට වමට විතැන්ුනේ මෙන්න මේ කාරණේ ස්ථාවරයි. අපි වයින් කරමු. ස්ථාවරයිනේ. මං කලිනුත් අවස්ථාවක කිව්වා ඒ ස්ථාවරය වෙනස් වෙන්නේ නැති අයව අමතක කරන්න. වෙනස් වෙන්නේ මතක් වෙච්ච දවසට ආපහු අපි බැලුවත් හිටියා වගේම ඉන්නවා. වෙනස් වෙන්නේ නැහැ. හින්දා මෙතන පොඩ අමතක කරලා දාමු. ඔන්න. සලකා බලන භාණ්ඩේ මිල අමතක කරා. අමතක කරාට හානියක් නැහැ. වෙනස් වෙන්නේ නැහැනේ. අමතක කරලා දැන් ළඟ තියාගෙන බලන්න වෙනස් වෙන අය කවුද? ආදේශකෝල මිල වෙනස් වේ, ආදායම වෙනස් වේ, රුචිය වෙනස් වේ, කාල ගුණය, දේශ ගුණය, ජනගහනය, එහි වයස් ව්‍යුහය, ස්ත්‍රී පුරුෂ භාවය ඔක්කොම වෙනස් වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වෙනවා කියන්නේ ජනගහනයේ ඇතුලේ ඉන්න කාන්තාවගේ ප්‍රතිශතය සහ පිරිමින්ගේ ප්‍රතිශතය. ජනගහනයේ ඉතුරු ලංකාවේ වැඩිපුර ඉන්නේ කවුද? මේල්ද ෆීමේල්ද? ෆීමේල්. කාන්තාව 50% ඉක්මවල ඉන්නේ. වයස් ව්‍යුහය තුල. මේ ආර්ථික විද්‍යාවේ දත්ත ඔබ දැනගන්නට ඕනේ දේවල්. ඒව ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒව යාවත් කාලීන කරගමු. ඒ වගේ ජන සංඛ්‍යාවට අදාළ ශ්‍රම බලකායට සම්බන්ධ කරුණු කාරණා රාශියක් අපි කතා කරා. පළවෙනි නිපුණතාවයේදී කතා කරපුවා කියද්දි මම වේගින් කියන්නේ වැඩිම රැකියාව විරහිත ප්‍රශ්නේ තියෙන්නේ කවර වයසේද? අවුරුදු 24 තමයි ඒක සීමාව. උගත් තරුණියෝ අතර මතකනේ සංඛ්‍යා කිව්වා. ඉතින් ජන සංඛ්‍යාව, එහි වයස් ව්‍යුහය, එහි ස්ත්‍රී පුරුෂ ව්‍යුහය කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉවත් ඉල්ලුමට බලපානවා. මෙවුවා කතා කරද්දි සීමාවක් නැහැ. ඕන තරම් වෙලාව අරගෙන අපිට පැහැදිලි කරන්න, ඉගෙන ගන්න, කියවන්න, එහෙම පරිසරය හදාගන්න නිදහසේ. එහෙමනම් ඊ කරුණු කාරණා වෙනස් වෙද්දී ඉල්ලුම සමස්තයක් වශයෙන් අඩු වෙනවා, වැඩි වෙනවා. අන්න ඉල්ලුම වෙනස් වීම. ඔන්න ඔතන තමයි දුවේ පුතේ ඉල්ලුම් න්‍යාය කියන විස්තරේ ඉන්නේ. ඉල්ලුම් නීතිය කිව්වේ අපි කලින් ගොඩක් කාලේ මිඩංගු කරා එකට. කලින් ආස්ති කරේ නැහැ. කාලේ ඉදාගත්තා. අනිකුත් සාධක ස්ථාවරයි මිල පමණක් වෙනස් වේ. ඉල්ලුම් නීතිය law of demand. දැන් theory of demand ඉල්ලුම් න්‍යායෙන් කියවෙන්නේ ඉල්ලුම වෙනස් වෙන විදිය. එක් අනිකුත් සාධක වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙන හැටි. දැන් ගමු මේකෙන් එකක්. දැන් ඔබ නියම තැනට විෂය නිර්දේශයේ ප්‍රායෝගික කොටසට ප්‍රවේශ වෙලා ඉන්නේ. X භාණ්ඩයේ නොවන අනිකුත් සම්බන්ධිත භාණ්ඩයක මිල අපි ගනිමු ආදේශකයක්. දැන් අපිට දිගටම මේ ගමන ඉහළට යන්න වෙනවා. ඉහළටම යන් ඔහම. ඉහළටම ගිහිල්ලා අපි අවශ්‍ය තැනදී ආයෙ පහළට එමු. දැන් අපි පොඩ්ඩක් නිදහසේ ප්‍රස්ථාරයකට අවශ්‍ය පසුබිම හදාගමු. ඉල්ලුම වෙනස් වීමෙන් ඉන්නේ. ඉල්ලුම වැඩි වීම කතා කරා, අඩු වීම කතා කරා. ඉස්සෙල්ලා ඔබට මතක තියෙන ඉල්ලුම් ශ්‍රිතය අපි පොඩ්ඩක් මතක් කරගමු. දැන් ඉල්ලුම් ශ්‍රිතේ පෙරහැරක් ලොකු සමීකරණයක්. පෙරහැරට ඉඩ හදාගමු. සම්පූර්ණ මේ ඉඩකඩ තුල අපි නිදහසේ පාසලේ පන්ති කාමරය වගේ යමු. QD සමානයි ශ්‍රිතයක් මිල. එම භාණ්ඩයේම මිල. එම භාණ්ඩයේ නොවන වෙනත් භාණ්ඩයක මිල. ඒ වෙනත් භාණ්ඩ මොනවද? ආදේශක හෝ අනුපූරක. පාරිභෝගික ආදායම. පාරිභෝගිකයාගේ අභිරුචිය. තව කරුණු කාරණා කොතෙක් තියෙනවද? ඔය සියල්ල එක්කමනේ ඉල්ලුම් ශ්‍රිතේ සකස් වෙන්නේ. දැන් අපි මෙතන කරන්නේ මේ අනිකුත් සාධක එකින් එක වෙනස් වෙනවා. මිල වෙනස් වෙන්නේ නැහැ කියන පසුබිම තුල ඒ එක් සාධකයේ බලපෑම ඉල්ලුම වැඩි වෙන්න අඩු වෙන්න කොහොමද හේතු වෙන්නේ? පියවරින් පියවර බොහොම පැහැදිලිව නිමාඩු පාඩුව ඉගෙන ගන්න. දැන් බලන්න දුවේ පුතේ
ආදේශකයක මිල කියන සිද්ධිය අරගෙන. ඔබ දන්නවා ඉල්ලුම දැන් මම ඩිමාන්ඩ් කියලා ලියන්නම්. ඉල්ලුම x කියන භාණ්ඩේ රඳා පවතිනවා s කියන භාණ්ඩේ නොවන x වෙනුවට පාවිච්චි කරන ආදේශකයක මිල මත. ආදේශකයක මිල මත. දැන් හිතන්න ආදේශකයක මිල වැඩි වුණොත් මෙතන සාපේක්ෂ මිල කියන තර්කයේ එහෙම බැලුවොත් එච්චර වචන වලට දුවන්නේ නැතුව අපිට තේරෙන පහසු සරල වචන වලින් යන්න. x භාණ්ඩ ඉල්ලුමට බලපානවා x භාණ්ඩයේ වෙනුවට පරිහරණය කරන ආදේශකයක්. ඒ ආදේශකයක මිල වෙනස් වීම. බටර් වෙනුවට මාගරීන් ආදේශකනේ. දැන් අපි කලිනුත් කතා කරපු අවබෝධෙත් එක්ක අපි හිතමු මෙහෙම. බටර් මිල මාගරීන් සාමාන්‍ය මිලට වඩා අඩුයිනේ. බටර් මිල හිතන්නකෝ මාගරීන් වල මිලටත් වඩා අඩු වුණොත් එහෙම මොකක්ද වෙන්නේ? අර ආදේශන ප්‍රතිපාකයේ යටතේ බටර් වල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙද්දී මාගරීන් වල ඉල්ලුම අඩු වෙනවනේ. ඒකේ අනිත් පැත්ත බලන්න. බටර් මිල වැඩි වුණොත් බටර් ඉල්ලන ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට මාගරීන් ආදේශ කරනවා. එහෙමනම් සලකා බලන භාණ්ඩයේ මාගරීන් වුණොත් මාගරීන් වල ඉල්ලුම වැඩි වෙනවා. බටර් මිල වැඩි වෙන තරමට අන්න ආදේශකයක මිල වැඩිවීම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙන්න බලපාපු විදිය. අපි නැවත බලමු මෙහෙම. අපි මෙතන සලකා බලන භාණ්ඩය මාගරීන් හැටියට ගනිමු. එහෙම අත්දැකීමක් ගන්න ඕන. එක එක වෙනස් අත්දැකීම්. මාගරීන් සඳහා තියෙන ඉල්ලුම. අපි පුංචි ප්‍රස්තාරයකුත් ඇඳලා බලමු. ඔන්න මාගරීන් සඳහා තියෙන ඉල්ලුම. මම මෙතන අක්ෂ නම් කරන්න එච්චර වෙලාව ගන්නෙ නෑ. ඔබ දන්නවනේ මිල මූල ලක්ෂ්‍ය ප්‍රමාණය ගැටලුවක් නැහැ. මේ පැත්තේ අපි ලියමු. මේ පැත්තේ පෙන්නු බටර්. දැන් බටර් සහ මාගරීන් එකකට එකක් එකිනෙකා ආදේශකයි. price, origin, quantity ඔන්න demand. ඔක්කොමත් ලියමුකෝ සම්පූර්ණයෙන්. දැන් මේ සිද්ධිය හොඳින් බලන්න. අපි සරල උදාහරණයක් ගමු. මේ භාණ්ඩ දිවර්ගයේම මිල ගණන් ඇත්තම තියෙන තත්ත්වය බැලුවොත් මාගරීන් වල මිලට වඩා බටර් වල මිල ඉහළයිනේ. මේ සාමාන්‍ය අදහස ගන්න. එහෙම තියෙද්දි තව දුරටත් බටර් මිල වැඩි වුණොත් අර ඉල්ලුම් නීතිය අනුව බටර් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. බටර් ඉල්ලන ප්‍රමාණය අඩු වෙලා බටර් වෙනුවට මාගරීන් ආදේශ කරනවා. අන්න එතකොට මාගරීන් වල ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. වචන ගණනාවකින් කියන්න ඕන දේ තමයි මේ පින්තූරයෙන් පෙන්වන්නේ. නැවත අපි බලමු මේක විධිමත්ව. මම පුංචි ප්‍රස්තාර දෙකක් නැවත අඳිනවා. මේ ප්‍රස්තාර දෙක දිහා හොඳින් බලන්න. මෙන්න එක ප්‍රස්තාරයක්. අපි පොඩ්ඩක් මේ පැත්තට ගමු. නැත්නම් ඔබට ඉඩකඩ හොඳට ඒක පේන්නත් අවශ්‍යයි නේ. අපිට මේ ප්‍රමාණවත් මෙන්න ගන්න. ඉල්ලුම් වක්‍ර දෙකක්ම අඳින්න එකපාරම. අයි පුංචි සංකේත ටිකක් ගමු මෙන්න මේ විදිහට. මේ සංකේතය යොදන්නේ භාෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මාගරීන්. මෙන්න බටර්. දිවාල්. ඔමෙතන.
වචන ගණනාවක් කියන්න ඕන දේ අපි මේ පින්තූරෙන් පැහැදිලි කරනවා. ඊට පස්සේ වචන වලට යනවා. දැන් මෙහිමයි වෙන්නේ සිද්ධිය. මෙන්න මාගරීන් වලට තියෙන මිල. අපිට මේ වෙද්දී මෙන්න බටර් සඳහා තිබිච්ච මිල. මම පොඩ්ඩක් ඉහළින් ලකුණු කරේ බටර් වල මිල. තව පොඩ්ඩක් ඉහළට ගන්න. මොකද නැත්තම් ඔබ තර්ක කරනවා ඔබ හිත ඇතුලේ කල්පනා කරනවා බටර් වලට වඩා මාගරීන් වල මිල සාමාන්‍ය බිනදපලේ අඩුයි. බටර් මිල ඉහළයි. ඒකේ සාමාන්‍ය තත්ත්වෙ පෙන්වන්නේ හිමින් සිර යන්නේ. ඔහොම තීදෙන් සලකා බලන බාලනේ මාගරීන් වගේ. අපි මාගරීන් වල ඉල්ලුමට මොකද වෙන්නේ කියලා බලන්නේ. මාගරීන් වල ඉල්ලුමට බටර් වල නෙමෙයි. තර්කේ හරි පහසුයි දැන් තේරුම් ගන්න. මෙහෙම තීද්දි තව දුරටත් මේ තියෙනවටත් වඩා ඉහළ මිලකට බටර් තල්ලු වුණොත්, ඒ කියන්නේ බටර් මිල තවත් වැඩි වුණොත් ඉවසන්නම බෑ. සාපේක්ෂ මිල වැඩි. මාගරීන් වලට සාපේක්ෂව බටර් වලින් බටර් පරිභෝජනය කරපු අය මොකක්ද කරන්න කියලා කල්පනා කරන්න දැන්. බටර් පරිභෝජනය කරපු අය මොකක්ද කරන්නේ? සාමාන්‍ය හිතන මේක ඉලක්කම් අවශ්‍ය නැහැ. මේ විදිහට ගියාම ඇති. මෙන්න කලින් ඉල්ලුම් කරපු බටර් ප්‍රමාණය දැන් මෙන්න මිල වැඩි වෙච්ච නිසා ඉල්ලුම් නීතියට අනුව උතන බටර් සඳහා පවතින ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි අපි දැන් ඉලක්කයේ මාගරීන් වල ඉල්ලුමට මොකද්ද වෙන්නේ කියන එක. බටර් මිල වැඩි වුණා, බටර් ඉල්ලන ප්‍රමාණය අඩු වුණා, බටර් වෙනුවට මාගරීන් මොකද කරන්නේ? ආදේශ කරද්දී මාගරීන් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඔන්න බලන්න. ආදේශකයක මිල වැඩි විය සලකා බලන භාණ්ඩේ ඉල්ලුමද වැඩි විය. තර්කය. මෙතන ආදේශන ප්‍රතිපාකයට ඔබ ඉල්ලුම් නීතියට ඉගෙන ගත්ත දෙයට වඩා ඉදිරියට යamak. ආදේශන ප්‍රතිපාකයේ බලපාන්නේ සාපේක්ෂ මිල වැඩි වුණා, ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා බටර් වල. උදේ බටර් සාපේක්ෂ මිල වැඩි වෙද්දී බටර් වල ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණයින් පස්සේ බටර් වෙනුවට සොයා යනවා මොනවාද? මාගරීන්. එවිට මාගරීන් වල ඉල්ලුම ඉබේම වැඩි වෙනවා. මාගරීන් වල මිලේ කිසි වෙනසක් නැහැ. ඔබ දැන් හොඳින් ඉලක්ක කරගන්න ඕනේ මේ මාගරීන් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය. බලන්න. මාගරීන් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රයේ මිල වෙනස් වුණේ නැහැ. එදා තිබිච්ච මිලමයි අදත්. හැබැයි එදා මාගරීන් ඉල්ලුම් කරා නම් යම් ප්‍රමාණයක් අද ඊට වඩා මාගරීන් ඉල්ලුම් කරනවා වැඩියෙන් අර මිල යටතේම. අන්න ඔබ කලින් පරිච්ඡේදයේ ඉල්ලුම වැඩිවීම කියලා ඉගෙන ගත්තු දේ, ඉල්ලුම වෙනස් වීම කියලා ඉගෙන ගත්තු දේ, ඉල්ලුම වෙනස් වීම ඇතුළේ ඉල්ලුම වැඩිවීම කියන පියවරේදී කතා කරේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි, ආදේශකයක මිල වැඩි වේ. මම අර කරුණු වශයෙන් මාතෘකා කියලා දෙද්දි කිව්වා මතකද? මේ පටුන පෙන්වන්න කියලා කලින් පරිච්ඡේදයේ. ඒ පටුන පෙන්නුවා දැන් පරිච්ඡේද වශයෙන් උගන්වනවා. දැන් ඒ පටුන තුල තිබිච්ච පළමු පරිච්ඡේදය. මාගරීන් සහ බටර් එකිනෙක ආදේශක. මාගරීන් වෙනුවට බටර් වෙනුවට මාගරීන්. මේ භාණ්ඩ දෙවර්ගයේම ගන්න පුළුවන්. එකක් සලකා බලන භාණ්ඩේ අනික ආදේශක හැටියට. දැන් මම මෙතන අරන් තියන්නේ මාගරීන් සලකා බලන භාණ්ඩේ බටර් අනිකුත් භාණ්ඩ. සම්බන්ධිත භාණ්ඩ. සම්බන්ධතාවයක් පවතින ආදේශකයේ ආදේශක සම්බන්ධයක් තියෙන භාණ්ඩය බටර් මිල වැඩි වේ. එහෙනම් අපි එක බොහොම සැහැල්ලුවෙන් ලියනවා කොහොමද? ආදේශකයක මිල වැඩි වේ. ආදේශක භාණ්ඩයක ආදේශකයක මිල වැඩි වේ. ආදේශකයක මිල වැඩි වුණාම එතන බලපෑව ආදේශක ප්‍රතිපාකයේ ඒ ආදේශකයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා ඒ වෙනුවට මාගරීන් ආදේශ කරපු නිසා මෙන්න දැන් අවසාන සිද්ධිය මාගරීන් සඳහා පවතින ඉල්ලුම වක්‍රය දකුණට පිටෙන් වුණා. ඉල්ලුම වැඩි වුණා.
පළමු අවස්ථාවේ සිට දෙවන අවස්ථාව දක්වා අපි ඒක මෙහෙම ලියමු. demand 1 demand 2 පළමු ඉල්ලුම දෙවන ඉල්ලුම. ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැඟුණා. දැන් ආපස්සට හිතන්න. ඇයි ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැඟුනේ? මාගරීන් වල මිල වෙනස් වෙලාද නැහැ. මාගරීන් වල මිල එදා තිබිච්ච මට්ටමේම අදටත් තියෙනවා. මාගරීන් මිල වැඩි වුණෙත් නැහැ අඩු වුණෙත් නැහැ. සලකා බලන භාණ්ඩේ මාගරීන් එහි මිල ස්ථාවරයි. අනිකුත් සාධකයක් වෙනස් වුණේ. මොකක්ද අනිකුත් සාධකය? ආදේශකයක මිල. එහෙනම් මොකක්ද අපේ තර්කය දැන්? මෙන්න තර්කේ අර පටුන තුල තිබිච්ච පළවෙනි කාරණේ මම ලියලා පෙන්නන්නම්. මෙන්න තර්කේ මොකක්ද? ආදේශකයක මිල වැඩිවීම නිසා ආදේශකයක මිල වැඩිවීම නිසා සලකා බලන භාණ්ඩේ ඉල්ලුම වැඩි වේ. අන්න ඉල්ලුම වැඩිවීමට හේතුවක්. ඉල්ලුම වැඩිවීමට හේතුවක්. සලකා බලන භාණ්ඩේ ඉල්ලුම වැඩිවීම බලපාන එක හේතුවක් තමයි ආදේශකයක මිල වැඩිවීම. දැන් ගත් උදාහරණය මොකක්ද? මාගරීන් තමා සලකා බලන භාණ්ඩේ හැටියට මං ගත්තේ. බටර් තමා ආදේශක හැටියට මං ගත්තේ. බටර් වල මිල වැඩි වුණාම ගත් උදාහරණේ ඉල්ලුම් නීතියට අනුව ආදේශන ප්‍රතිපාකයේ යටතේ බටර් ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා තමයි. ඊ වෙනුවට මාගරීන් ආදේශ කරද්දී මාගරීන් වල ඉල්ලුම වැඩි වුණා. එයාගේ මිල වෙනස් වෙන්නේ නැතුව. ඊළඟ අපි සරල සිද්ධියක් මේ වඩා පැහැදිලි කරේ. ඔබ හොඳින් මතක තියාගන්න. ආදේශකයක මිල වැඩි වෙද්දී සලකා බලන භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා. දැන් මේ ඇතුලේ අපි හදා ගන්නවා ලොකු කතාවක්, ලොකු පාඩයක්. මොකක්ද? මෙන්න මේ හදා ගන්න පාඩේ හොඳින් බලන්න මම මොකද්ද ලියන්නේ කියලා. මෙන්න බලන්න. ආදේශක එකිනෙක ආදේශක භාණ්ඩ යුගලයක එකක මිල වැඩි වෙද්දී අනිත් එකේ ඉල්ලුම වැඩි වෙනවා. ඔබ දැන් දැක්කේ බටර් මිල වැඩි වුණා. මාගරීන් වල ඉල්ලුම වැඩි වුණා. බටර් මිල වැඩි වුණා. මිල වෙනස් වීම බටර් වල වැඩිවීමක් ධන හැටියට ගත්තොත් ඉල්ලුම වෙනස් වීම මාගරීන් වල වැඩිවීම ධන හැටියට ගත්තොත් බටර් මිල ඉහළ ගියා. මාගරීන් වල ඉල්ලුම වැඩි වුණා. දකුණට විතැන් වෙච්ච නිසා මේ පැත්තට පෙන්නන්නේ. බටර් මිල සහ මාගරීන් ඉල්ලුම අතර ඇත්තේ එකිනෙක කවර සම්බන්ධයක්ද? එකිනෙක අනුලෝම සම්බන්ධයක්. දැන් සටහන සම්පූර්ණයෙන් මම බෝඩ් එකේ මෙතන ලියලා ප්‍රායෝගිකව පෙන්නනවා. රූපරාම වලින් තරමක් ඉවතට ඇවි. ඊට පස්සේ ආයේ නැවත ඉතින්ට යමු. දැන් බලන්න. අවසානයේ මෙතනින් අපි එළඹෙන නිගමනය මොකක්ද? අපි එළඹෙන නිගමනය තමයි මම මේ ලියන කතන්දරේ හොඳින් බලන්න. මේ වාක්‍ය හොඳට හිතේ පළපදියම් වෙන්නට ඕනේ. ආදේශක සම්බන්ධයෙන් ආදේශක සම්බන්ධයෙන් ගත්තාම එක භාණ්ඩයක මිල වැඩි වුණොත් ඊට සම්බන්ධ අනික් භාණ්ඩේ ඉල්ලුමත් වැඩි වෙනවා. මිල වැඩි වුණොත් ආදේශක වලින් එකක ඊට සම්බන්ධ භාණ්ඩේ ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා ආදේශක සම්බන්ධයෙන් මිලත් ඉල්ලුමත් අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයක්. අපි මේ දේ තවත් විදිහකට පෙන්නනවා. මෙන්න මේ වගේ රූප සටහනකින්. දැන් ටිකක් කිමින් සීරුවයන් මේ බලන්න. මේ ඔබ දැකපු නැති විදිහේ අමුතුම ප්‍රස්තාරයක්. මේ සම්බන්ධය හොඳින් බලන්න. මේ එක පැත්තක මම පෙන්නන්නේ price of butter. බටර් වල මිල. අනිත් පැත්තේ පෙන්වන්නේ demand of margarine. සිද්ධි අලුත් දෙතුන් වතාවක් අවධානයෙන් බලන්න.
එක අක්ෂයක පෙන්වන්නේ බටර් මිල, අනිත් අක්ෂයේ පෙන්වන්නේ මාගරීන් ඉල්ලුම. බටර් මිල මාගරීන් ඉල්ලුම. දැන් ඔබට මොහොතකට කලින් මතකයි මෙන්න මෙහෙම සිද්ධියක්. මොකක්ද? බටර් මිල වැඩි වෙච්ච නිසා මාගරීන් වල ඉල්ලුම වැඩි වුණා. බටර් මිල වැඩි වෙච්ච නිසා බටර් වෙනුවට මාගරීන් ආදේශ කරද්දී මාගරීන් වල ඉල්ලුම වැඩි වුණා. බටර් මිල වැඩි වේ, මාගරීන් ඉල්ලුම වැඩි වේ. බටර් මිල වැඩි වේ, මාගරීන් ඉල්ලුම වැඩි වේ. බටර් මිල සහ මාගරීන් ඉල්ලුම අතර දැන් තියෙනවා එකකට එකක් එකිනෙක අනුලෝම සම්බන්ධතාවයක්. එකකට එකක් එකිනෙක අනුලෝම සම්බන්ධතාවයක්. ඇයි මං එහෙම කියන්නේ? බටර් මිල වැඩි වුණා, මාගරීන් ඉල්ලුම වැඩි වුණා. ටිකම එකම පැත්තට ගමන් කරන්නේ එකම දිශාවකට. බටර් මිල වැඩි වුණා, මාගරීන් ඉල්ලුම වැඩි වුණා. අන්න අනුලෝම සම්බන්ධය. මේක ඔබට අනිත් පැත්තට හිතන්නත් පුළුවනි. මේ බලන්න. දැන් දරුවෝ තර්ක කරන්න මේක අනිත් පැත්තට. අපි සටහන ඒ කතා කරපු දේ මෙන්න නැවත ඒකේ ප්‍රතිවිරුද්ධාකාරයට කතා කරලා කලින් හිටපු නිගමනයටම එනවා. කොහොමද? මෙන්න බලන්න. අපි පෙන්වුව price of butter කලින් වගේම demand of margarine. දැන් තර්ක කරන්න. යම් ලෙසකින් බටර් මිල අඩු වුණා නම් ඔබේ තර්ක බුද්ධිය ඔබට මොකක්ද කියන්නේ? යම් ලෙසකින් බටර් මිල අඩු වුණොත් හිතන්න බටර් මිල අඩු වෙයි. බටර් වල තියෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙයි. ඒ කොහොමද වැඩි වුනේ? මාගරීන් පරිභෝජනය කළ අය මාගරීන් අතහැර මිල අඩු වූ බටර් කරා ඇදී ගියා. බටර් මිල අඩු වුණා. දැන් බලනවා බටර් මිල අඩුයි. මාගරීන් පරිභෝජනය කරපු අය හිතනවා මිල අඩුයි. මාගරීන් වලට වඩා බටර් යමු යන් හනික යනවා බටර් මිල දී ගන්න. එවිට මාගරීන් සඳහා තිබිච්ච ඉල්ලුම අඩු වෙනවා. අන්න සිද්ධිය. දැන් මොකද වෙන්නේ? බටර් මිල අඩු වුණා නම් මිල අඩු වෙච්ච බටර් කරා පාරිභෝගිකයෝ ඇදී යනකොට මාගරීන් සඳහා තිබිච්ච ඉල්ලුම පෙරට වඩා අඩු වුණා. දැනුත් රේඛාව අර විදිහමයි, සම්බන්ධය අර විදිහමයි. ඇයි? අනුලෝම සම්බන්ධයක් නේ තියෙන්නේ. මිල අඩු වුණා, ඉල්ලුම අඩු වුණා. ඔන්න ඔය දිශාවටයි එන්නේ. අපි ඒක සරල රේඛාවකින් පෙන්නමු. මම එන දිශාව පෙන්වුවේ මෙන්න බලන්න. බටර් මිල අඩු වුණා, මාගරීන් ඉල්ලුම අඩු වුණා. දැනුත් කියනවා ආදේශක භාණ්ඩ සඳහා එකක මිලත් අනිකේ ඉල්ලුමත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ. වැඩි වුණොත් වැඩි වුණා, අඩු වුණොත් අඩු වුණා. අපි ඒකේ සාරාංශයක් මෙන්න මෙහෙම හදාගනිමුද? මේ බලන්න. බටර් මිල වැඩි වුණොතින් මාගරීන් සඳහා පවතින ඉල්ලුමත් වැඩි වෙනවා. ඔන්න බටර් මිල වැඩි වුණා. මාගරීන් සඳහා ඉල්ලුම වැඩි වුණා. එවිට මෙන්න මේ දිශාවට ගමන තියෙනවා. බටර් මිල අඩු වුණා, මාගරීන් මිල ඉල්ලුම අඩු වුණා. එවිට මෙන්න මේ දිශාවටයි ගමන තියෙන්නේ. බටර් මිල අඩු වුණා, මාගරීන් ඉල්ලුම අඩු වුණා. මෙන්න මේ දිශාවට ගමන තියෙන්නේ. දැන් මේ සිද්ධිය විශ්ලේෂණය කරමු. මෙන්න මෙහෙම. price of butter අපි හිම ගමු. වැඩි වුණොත් demand of margarine වැඩි වෙයි. වැඩි වුණා. දෙකම දන අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ මිලේ වෙනසයි ඉල්ලුමේ වෙනසයි බැලුවොත් මිලත් වැඩි වුණා, ඉල්ලුමත් වැඩි වුණා. අනුලෝම. අනිත් පැත්තට හිතුවොත් මේ බලන්න. අනිත් පැත්තට හිතුවොත් කියලා කියන්නේ මම මොකක්ද? බටර් මිල අඩු වුණොත් මාගරීන් මිල අඩු වෙනවා. එතකොට මිල අඩු වුණා බටර් වල. ඉල්ලුම අඩු වුණා මාගරීන් වල.
අඩු වුණා ඍණ බෙදීම ඍණ ඒත් එන උත්තරේ මොකක්ද? ධන. ධන ලකුණෙන් බෙදුවත් ධන, ඍණ ලකුණෙන් බෙදුවත් උත්තරේ ධන. අනුලෝම එහෙමනොත් වැඩි වුණා අනුලෝම, අඩු වුණා අනුලෝම. ඒ නිසා ඒකත් මතක තියාගන්න. ආදේශක යුගලයක් සම්බන්ධයෙන් එකක මිල වැඩි වෙද්දී අනිකේ ඉල්ලුමත් වැඩි වෙනවා. එකක මිල අඩු වුණොත් අනිකේ ඉල්ලුමත් අඩු වෙනවා. ආදේශක යුගලයක් සම්බන්ධයෙන් එකක මිලත් අනිකේ ඉල්ලුමත් අතර ඇත්තේ එකිනෙක අනුලෝම සම්බන්ධයක්. වැඩි වුණොත් වැඩි වුණා, අඩු වුණොත් අඩු වුණා. බටර් මිල වැඩි වේ, මාගරීන් ඉල්ලුම ඒ නිසා වැඩි වේ. බටර් මිල අඩු වේ, මාගරීන් ඉල්ලුම ඒ නිසා අඩු වේ. වැඩි වේ, අඩු වේ. වැඩි වුණොත් වැඩි වෙනවා, අඩු වුණොත් අඩු වෙනවා. මතක තියාගන්න. ආදේශක යුගලයක් සම්බන්ධයෙන් එකක මිලත් අනිකේ ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්මයි. අපි ඊළඟ කාරණේට මම ඔබට කියලායි පටන් ගත්තේ. දැන් අපි නිදහස් පන්ති කාමරයක රාමු වලින් තොර බෝඩ් එක පාවිච්චි කරන්නේ. බලමු. ඊට පස්සේ එක දිගට ඔබට රූප රාමු එකිනෙක පැහැදිලි කරන්න. දැන් අපි බලමු අනුපූරක භාණ්ඩ, ප්‍රතිබද්ධ භාණ්ඩ, ගෑස් සහ ගෑස් උදුන්. ඉස්සර නම් තිබුණා කැමරාව සහ සේයාපටය අපි ගත්තේ උදාහරණ. දැන් එහෙම නැහැ. දැන් තාක්ෂණය වෙනස් නේ. දැන් ඩිජිටල් චිප් එකයි කැමරේ, ෆෝන් එකයි, සිම් එකයි අනුපූරක. ඔය දුවලා පුතාලා කියන උදාහරණ. ගෑස් සහ ගෑස් උදුන්. ඉස්සර ටයර් සහ ටියුබ් ගත්තා. දැන් ගන්න බෑ. ටයර්ලස්, ටියුබ්ලස්. ටයර් එන්නේ කොහොමද? ටියුබ්ලස්. අලුත් තාක්ෂණය. ඒ නිසා ටයර් ටියුබ් ගන්න බෑ. පරණ පොත්වල තියෙනවා ඉදිකටු සහ නූල්. නෑ. අලුත් ඒවට යන්න. අලුත් උදාහරණ හිතන්න. කොච්චර තියෙනවද? දෙකකට එකක් එකිනෙක සම්බන්ධ භාණ්ඩ. අනුපූරක. බැඩ්මින්ටන් රැකට් එකයි. මොකක්ද? ෂටල් එකයි. ටෙනිස් රැකට් එකයි, ටෙනිස් බෝල් එකයි. අන්න ඔය ක්‍රීඩාවත් එක්කත් එනවා. ඕන තරම් දෙක එකට එන්නේ. හරි. දැන් අපි දු ටෙනිස් රැකට් එකක මිල වැඩි වුණොත්, ටෙනිස් රැකට් එකක් ගන්න බැරි තරම් මිල වැඩි වුණොත්, බෝල වලට තිරිල්ලුම අඩු වෙනවා. අනිත් වගේ හිතන්න. සරල උදාහරණ, අලුත් ඒවා ළමයි නිර්මාණශීලීව හිතලා කියනවා. ඒව හරි. අපි ගෑස් සහ ගෑස් උදුන් ගන්නවා. ඒක කාලීන වශයෙන් ඔබට කොහොමද මතක හිටින උදාහරණ. අපි එහෙමනම් මෙහෙම හිතමු. අනුපූරක කියන්නේ එකිනෙක ප්‍රතිබද්ධ භාණ්ඩ. එකකට එකක් සම්බන්ධයි. ඒකයි එතන තියෙන විශේෂත්වය. අනුපූරක. ඒකට ප්‍රතිබද්ධ භාණ්ඩ කියලා කියනවා. දැන් හිතන්න මෙහෙම. ගෑස් මිල එන්න වැඩි වෙනවා. ගෑස් මිල එන්න වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච කාලයක් මතකද? ගෑස් මිල එන්න වැඩි වෙනවා නම් මේ වැඩි වෙන කාලෙට ගෑස් උදුන් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ගෑස් උදුන් වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඇයි? ගෑස් ගන්න සල්ලි නැත්තම් අලුතෙන් ගෑස් උදුනක් ගන්න හිතපු කෙනෙක් ගෑස් වල මිල වැඩි වෙන්න බලනවා. දැන් ගෑස් ගන්න කොහොමද? ගෑස් ගණන්නේ ගෑස් වගේ නෙමෙයි ඉහළ යන්නේ. તો ගෑස් මිල දී ගන්න බෑ. ගෑස් පරිභෝජනය කරන තරම් පුළුවන්කමක් නැහැ කියලා හිතනොත් අලුතෙන් ගෑස් උදුනක් ගන්න හිටපු කෙනෙක් ඒ උදුන ගන්න අදහස නැති කරනවා. පෙට්‍රල් මිල වැඩි වෙන්න පෙට්‍රල් වලින් දුවන වාහන, පෙට්‍රල් කාර් එකක් ගන්න සීනමවම හිටියා. මෙහිමයි වෙන්නේ උදාහරණ. අපි සතෙන් රුපියල් එකතු කරලා සල්ලි දීලා වාහන ගන්නේ නැහැනේ කවුරුත් අද සමාජේ. ඒවට බැංකුවලින් ණය පහසුකම් තියෙනවා, ෆිනෑන්ස් පහසුකම්, ලීසින් ඔය තියෙන්නේ. එක සමාගම් අතර තරංගයක් නේ තියෙන්නේ. මුදල් දෙන්න. ඒ නිසා ගොඩක් වෙලාවට වෙන්නේ යම් වාරික ප්‍රමාණයක් මුදලක් එකවර ගෙවලා ණයටනේ වාහනයක් ගන්න. අපි හිතුව කාර් එකක් ගන්නවා ණයට. මාසෙකට 50000ක් යනවා වාරිකේ ගෙවන්නේ. දැන් සුපිරිම වාහනයක් ගන්න බෑ ඔය කියන වාරිකයක් ගෙවන්න. සාමාන්‍යයෙන් එදිනෙදා බේසික් කාර් එකක් ගත්තා කියමු. රුපියල් 50000යි වාරිකේ. වාහනේ ණය ගෙවන්නේ.
දැන් කල්පනා කරනවා මාසයක් ඒ යන ගමන් බිමන් සඳහා කොච්චර පෙට්‍රල් ඕනද කියලා. පෙට්‍රල් ලීටර් මෙච්චරක් අවශ්‍යයි. ලීටර් එක මිල මෙච්චරයි. සතියකට පෙට්‍රල් මෙච්චරක් අවශ්‍ය නම් සති 4ක් මාසෙට පෙට්‍රල් සඳහා යන වියදම බලපුවම අපි හිතමු රුපියල් 25000ක් විතර යනවා කියලා. මේ සාමාන්‍ය සංඛ්‍යාවක් කියන්නේ. බොහොම අඩුවෙන් තක්සේරු කරලා. දැන් වාහනේ වාරිකයේ ගෙවන්න 50000යි පෙට්‍රල් වලට 25000යි රුපියල් 75000ක් අයින් කරනවා. දැන් ලක්ෂ කීයක් මාසෙකට උපයන්න ඕනද? 75000ක් ප්‍රවාහනයේ විතරක් වියදම් කරනවා. අන්න බලන්න. එහෙම තීරණයක ඉන්නවා කියන්නකෝ කවුරුද? රුපියල් 25000ක තෙල් ගහනවා මාසෙකට 50000ක් ණය ගෙවනවා. තෙල් මිල වැඩි වෙනවා. අන්න දැන් මාසෙකට තෙල් ගහන්න යන වියදම 25000 ඉඳලා සෑහෙන්න ඉහළ යනකොට එහෙම හිතෙද්දී පෙට්‍රල් වාහනේ විකුණලා එක්ක ගෑස් වලින් දුවන වාහනයක් නැත්නම් ඉලෙක්ට්‍රික් මොකක් හරි වෙන විකල්පයකට යන්න හිතෙනවා. හරි සරලයි සිද්ධි. එහෙනම් පෙට්‍රල් මිල වැඩි වෙන්න කාර් සේල්ස් වල පෙට්‍රල් කාර්ස් වල තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. පෙට්‍රල් මිල වැඩි වෙන්න පෙට්‍රල් වලින් දුවන කාර් වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. දැන් එකක මිල වැඩි වෙනවා අනික ඉල්ලුම අඩු වෙනවා. හරි ලේසි හිතන්න. ගෑස් මිල වැඩි වෙන්න ගෑස් උදුන් වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. පෙට්‍රල් මිල වැඩි වෙන්න පෙට්‍රල් වලින් දුවන වාහන වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. අන්නේ සිද්ධියයි මෙතන කියන්නේ. සම්බන්ධිත භාණ්ඩ එකට එකක් එකිනෙක අනුපූරක සම්බන්ධي ප්‍රතිබද්ධ ජොයින්ට් ඩිමාන්ඩ්. හරි. දැන් බලමු. එහෙමනම් අපි ඒකටත් පුංචි රූප සටහනක් බෙදාගමු. ওই රූප සටහන් කාටුන් ඒව තමයි හිතේ ඇඳෙන්නේ හොඳට මතක හිටින්න. මෙන්න බලන්න. අපි දැනුත් පුංචි ප්‍රස්තාර දෙකක් අරගෙනයි මේක තේරුම් ගන්න. අපි මෙතන ඇඳලා බලමු. මොකක්ද ගන්න උදාහරණ? පෙට්‍රල් සහ පෙට්‍රල් වාහන ඒකත් හොඳයි. ගෑස් සහ ගෑස් උදුන් ඒකත් හොඳයි. අපි මොකක් හරි ගමුකෝ. දැන් මෙතන තව ප්‍රස්තාරයක් ඇඳගමු. අපි මේ පැත්තේ ලියමු. පෙට්‍රල් වල මේ පැත්තේ පෙට්‍රල් ලකුණු කරමු. ඉල්ලුම. එහෙන් පෙන්නමුකෝ. සරලව. මෙන්න පෙට්‍රල්. මේ ප්‍රස්තාරේ පෙන්නන්නේ පෙට්‍රල්. මෙතන පෙන්නන්නේ කාර්. කොහොම ගැටියෙන් සංකේත ගන්න. සම්පූර්ණ වචන ලියලා ඉන්න ඕනේ. අදහස ගන්න තියෙන්නේ. කටු සටහන්නේ. දැන් මෙන්න බලන්න. අපි ඉල්ලුම් වක්‍රත් ඇඳලා ඉමුකෝ ප්‍රස්තාර දෙකටම. right. දැන් හිතන්න යම් අවස්ථාවක මෙන්න මේ විදිහටයි මේ භාණ්ඩ දෙවර්ගියෙම ඉල්ලුම් තීරණය වෙලා තිබුණේ කියලා අපි හිතමු. යම් මිලක් තිබුණා පෙට්‍රල් වලට යම් ප්‍රමාණයක් ඉල්ලුම් කරා පෙට්‍රල් යම් මිලක් තිබුණා වාහන වලට පෙට්‍රල් කාර් වලට එතකොට ඉල්ලුවා මෙච්චරක්. දැන් පෙට්‍රල් වල මිලයි පෙට්‍රල් කාර් වල මිලයි අතර සංසන්දනය කරන්න යන්න එපා. ඒවා මිලියන බිලියන ගණන් මෙතන තියෙන ඊට වෙනස් මිලක් නෙමෙයි. මේ සිද්ධිය සංකේත වලින් තේරුම් ගන්න සිද්ධිය. මෙහෙම තියෙද්දි මේ ඉල්ලුම් වක්‍ර දෙක අදාළ භාණ්ඩ දෙකේ අපිව සංකේත සම්පූර්ණ කරමු නේද? ඒතර හොඳයි නේ කෝකට. හරි බලන්න. එහෙමනම් හරි සරලයි සිද්ධිය හිතන්න. පෙට්‍රල් මිල වැඩි වෙයි. දැන් ඉල්ලුම් නීති මේ දන්න සිද්ධි සිද්ධාන්ත ඔක්කොම කියන්න. පෙට්‍රල් මිල වැඩි වුණොත් පෙට්‍රල් සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඕක ඇත්තටම ඉල්ලුම් සංකෝචනයක්. දැන් බලන්න දන්න වචනේ දාගන්න. පෙට්‍රල් මිල වැඩි වෙද්දි පෙට්‍රල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙන තරමට වෙළඳපොලේ පෙට්‍රල් වලින් දහවණය වන මෝටර රථ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවාමයි පැහැදිලිවම. මේක සිද්ධියක් සාමාන්‍යයෙන්. දැන් බලන්න මේ ගමන් කරන දිශාව. පෙට්‍රල් මිල වැඩි වේ. ඔව් පැහැදිලිවම පෙට්‍රල් මිල වැඩි වුණා. අපි දැක්කා. බලමු තව පොඩ්ඩක් ඒක තහවුරු කරගන්න. පෙට්‍රල් මිල වැඩි වුණා. පෙට්‍රල් සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා පෙට්‍රල් වාහන වලට තියෙන උනන්දුවත් අඩු වුණා. දැන් මොකද්ද තර්කය? පෙට්‍රල් මිල වැඩි වේ. පෙට්‍රල් වාහන වලට තියෙන ඉල්ලුම අඩු වේ. පෙට්‍රල් මිල වැඩි වේ. පෙට්‍රල් කාර් වලට තියෙන ඉල්ලුම අඩු වේ. එහෙමනම් දැන් මෙතනදී අපි බැලුවොත් පේනවා
අනුපූරක සඳහා එකක මිල වැඩි වෙද්දී අනෙක ඉල්ලුම අඩු වෙනවා. දැන් මිනිහ උදාහරණයක් දාන්න. පෙට්‍රල් විකාරුණු ගන්න අවශ්‍ය නැහැ. ගෑස් මිල වැඩි වේ. එවිට ගෑස් ඉල්ලන ප්‍රමාණය අඩු වෙන නිසා ගෑස් උදුන් වලට තියෙන ඉල්ලුමද අඩු වෙයි. විභාගෙ තිබිච්ච උදාහරණයක් මම මේ කිව්වේ ටෙනිස් රැකට් සහ ටෙනිස් පන්දු, ටෙනිස් බෝල. ටෙනිස් රැකට් වල මිල වැඩි වෙනවා නම් ටෙනිස් රැකට් එකක් ගන්න බෑ. ඒතර ටෙනිස් ගහන්න අවශ්‍ය බෝල වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. මේ සරල උදාහරණ විභාග මට්ටමේ තිබිච්ච. මේවත් විභාග මට්ටමේ තිබිච්ච. ඕන එකක් ඔබට ගලප ගන්න පුළුවන්. එහෙනම් එකකට එකක් සම්බන්ධ අනුපූරකවලදී ආදේශක වගේ නෙමෙයි. එක අනුපූරකයක මිල වැඩි වෙද්දී එහි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන නිසාම අනෙක් අනුපූරකේ ඉල්ලුම අඩු වෙනවා. එකක මිල වැඩි වේ අනෙක් ඉල්ලුම අඩු වේ. තරක කරන්න. එහෙනම් පෙට්‍රල් මිල අඩු වෙන්න මොකද වෙන්නේ? ඔන්න හිතන්න ආසයි නේද? එහෙම හිතනවා. පෙට්‍රල් මිල අඩු වෙනවා. එන්න පෙට්‍රල් මිල අඩු වෙනවා. පෙට්‍රල් මිල අඩු වෙද්දී අන්න මිල අඩු වෙන පෙට්‍රල් වලින් පෙට්‍රල් වාහනයක් අරගෙන දුවන්න තියෙන ආසාව වැඩි වෙනවා. පෙට්‍රල් මිල අඩු වේ. පෙට්‍රල් වාහන වල තියෙන ඉල්ලුම වැඩි වේ. පෙට්‍රල් මිල අඩු වේ. පෙට්‍රල් වාහන තියෙන ඉල්ලුම වැඩි වේ. මිල අඩු වේ. පෙට්‍රල් කාර් වල තියෙන ඉල්ලුම වැඩි වේ. දැන් එතකොට තියෙන්නේ අනුපූරක සම්බන්ධයෙන් එකකට එකක් ප්‍රතිවිරුද්ධ පරස්පර සම්බන්ධයක්. කලින් මතකයි ආදේශකවලදී එහෙම නෙමෙයි. හැමදේම එකවර මතක තියාගන්න ඕනේ. ආදේශකවලදී නම් බටර් මිල වැඩි වෙයි. බටර් වෙනුවට මාගරින් ඉල්ලපු නිසා මාගරින් ඉල්ලුමද වැඩි වෙයි. වැඩි වෙයි අනුලෝම. දැන් එහෙම නෙමෙයි. පෙට්‍රල් මිල වැඩි වෙයි. පෙට්‍රල් වාහන වල තියෙන ඉල්ලුම අඩු වෙයි. අඩු වෙයි ප්‍රතිලෝම. අපි ඒකත් අර කලින් වගේ වෙනම ප්‍රස්ථාර සටහනක බලමු. තරක කරලා මේ හැම එකටම ඊටාම විධිමත් සටහන් ඔබට ලබා ගන්න පාසුකම තියෙනවා. ඒ නිසා සටහන ගැන වද වෙන්න එපා. ඒක ලියන්න මෙතන කාලෙ විඩංගු කරන්නත් එපා. ඒ වෙලාවත් අපි පාඩම පැහැදිලි කරගන්න යොදාගමු. අපි මෙතනත් අලුත් විදිහේ ප්‍රස්ථාරයක් අඳිනවා. දැන් හොඳට නිරීක්ෂණය කරන්න මේ ප්‍රස්ථාර අඳිද්දි මෙතෙක් කල් ඇඳපු ඉල්ලුම් වක්‍රවලට වඩා වෙනස මොකක්ද? මෙතන භාණ්ඩ දෙවර්ගයක සම්බන්ධය පෙන්වන්නේ. අපි તો මෙතන price of petrol PP ගත්ත කමක් නැහැ. demand of petrol cars petrol වාහන වල තියෙන ඉල්ලුම තර්ක කරන්න මගෙත් එක්ක. හරි සරලයි. දැන් ඔබ ගොඩක් ආර්ථිකයව දන්නවා. දෙවෙනි ඒකකයේ දෙවෙනි උප ඒකකයක් දැන් ඔබ ඉවර කරගන්න ආසන්නයි. පෙට්‍රල් මිල වැඩි වුණොත් පෙට්‍රල් ගහන්න සල්ලි මදි හින්දා පෙට්‍රල් කාර් එකක් ගන්න තිබිච්ච ආසාව අතාරිනවා. පෙට්‍රල් වාහන වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. ආපහු එකපාරක් පෙට්‍රල් මිල වැඩි වෙන්න පෙට්‍රල් වලින් වාහනයක් ගන්න, පෙට්‍රල් වලින් දුවන වාහනයක් ගන්න තිබිච්ච ආසාව අතාරින්න වෙනවා. ඒතර වාහන වෙළඳපොලේ පෙට්‍රල් වාහන සඳහා තියෙන ඉල්ලුම අඩු වෙයි. දැන් පොඩ්ඩක් අනිත් පැත්තට හිතන්න. අපි හිතමු ලංකාවේ khනිජ තෙල් අපිට khනිජ තෙල් සම්පත ලැබුණයි කියලා. ඔය එහෙම කසුකුසු කතන්දර කියනවනේ. සමාජය තුල, ආර්ථිකය තුල, ආර්ථික විද්‍යාවනේ ඒවා බැහැර කරන්න බෑනේ. අපිට අපේ රටේම khනිජ තෙල් පහළ වුණොත් ඒ තියෙන khනිජ තෙල් නිදි වලින් අපිට ආර්ථිකමය වශයෙන් වාසිදායක විදිහට මේ ගොඩ ගන්න පුළුවන් වුණොත් ඒවල් ලොකු කතන්දර ඉස්සරහට විදේශ වෙළඳාම සාපේක්ෂ වාසියව කියලා දෙන්න. හිතන්න දැන් ඔබ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ ඒවා හිතන්න. ඇත්තටම ලංකාවේ khනිජ තෙල් අපිට ගන්න පුළුවන් වුණොත් පිරිපහදු කරලා පෙට්‍රල් මිල අඩු වෙයි. පෙට්‍රල් මිල ගොඩාක් අඩු වෙයි. දැන් තියෙන භූමි තෙල් මිලටත් වඩා පෙට්‍රල් මිල අඩු වුණොත් දකින තැන පෙට්‍රල් කාර් අන්න. ඒතර පෙට්‍රල් මිල අඩු වෙයි. පෙට්‍රල් වාහන වල තියෙන ඉල්ලුම වැඩි වෙයි. දැන් ඔබ බලන්න මේ ගමන් කරන දිශාව අපි නැවත වතාවක් පොඩ්ඩක් තහවුරු කරගමු මෙන්න මේ විදිහට. මෙන්න මෙහිම සංකේත දෙන එක ඔබට වඩා හොඳයි. අපි පොඩ්ඩක් මේ වර්ණ වෙනස් කරලා ගමු. පෙට්‍රල් මිල වැඩි වේ. එවිට පෙට්‍රල් සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. මේ විදිහට ගමු. මෙන්න බලන්න.
පෙට්‍රල් මිල වැඩි වෙයි. පෙට්‍රල් සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම අඩු වෙයි. අනිත් අතට ගමු නැවතත් පෙට්‍රල් මිල අඩු වෙයි. එවිට පෙට්‍රල් ඉන්ධන වාහන සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙයි. පෙට්‍රල් වල මිල පෙට්‍රල් කාර් වල තියෙන ඉල්ලුම දැන් තියෙන්නේ එකට එකක් ප්‍රතිලෝම සම්බන්ධයක්. ප්‍රතිවිරුද්ධයි. ඒක සරලව ලියනවා නම් මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මිලේ වෙනස වැඩිවීමකදී පෙට්‍රල් වල ඉල්ලුමේ වෙනස පෙට්‍රල් කාර් වලට මොකද උනේ? අඩු වුණා. පෙට්‍රල් මිල වැඩි වුණා, පෙට්‍රල් කාර් වල තියෙන ඉල්ලුම අඩු වුණා. පෙට්‍රල් මිල වැඩි වුණා, කාර් වල තියෙන ඉල්ලුම අඩු වුණා. ඍණ ලකුණක් බෙදීම ධන ලකුණක් ගත්තොත් ඔබ දන්නවා ලැබෙන අගේ ඍණ අනිත් පැත්තට එහෙම බැලුවත් ලැබෙන අගේ ඍණ ඇයි මිල අපි හිතමුකෝ මෙතන වැඩි වුණා කියලා මෙතන අඩු වුණොත් පෙට්‍රල් කාර් වලට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙයි. ධන බෙදීම ඍණ ඒත් උත්තරේ ඍණ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ඍණ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ඒ නිසා අපි කියනවා අනුපූරක භාණ්ඩ සඳහා දැකිය හැක්කේ එකක මිලත් අනිකේ ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධය. තරමක් සමහර කරුණු මම කියාගෙන වේගෙන් යන්නේ හිතාමතාමයි හේතුව. ඒ කීප වතාවක් කියාගෙන එද්දී ඔබේ හිත තුළ දැන් මේක අවශ්‍ය ප්‍රමාණයට ඇවිත් තියෙන නම් මේක තහවුරු කරගන්නවා. සීලම දේ අවසානයේ ඔබ සංක්ෂිප්තව මෙන්න මේ මට්ටමට ගියන්න පුළුවන්. දැන් සැක නැතුව බය නැතුව තේරුම් ගන්න, මතක තියාගන්න. මා මෙතන මිනිත්තු ගණනාවක් කියන දේ ඔබ ඊටා සැකෙවින් තප්පර ගණනාවක් තුල මෙන්න මෙහෙම මතක තියාගන්නවා. මට ඒක විශ්වාසයි. ඒක මට තහවුරුයි. මෙන්න මේ විදිහට. අපි එක ප්‍රස්තාරයක් ගත්තොත් ආදේශක දෙකක මිලත් ඉල්ලුමත් අතර සම්බන්ධය ගත්තොත් ඔබට දැන් මතකයි පැහැදිලිවම ආදේශ යුගලයක් සම්බන්ධයෙන් මිලත් ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. නමුත් අනුපූරක සම්බන්ධයෙන් බැලුවොත් තත්ත්වයට වඩා වෙනස්. අනුපූරක භාණ්ඩ යුගලයක් සම්බන්ධයෙන් බැලුවොත් මේ මොහොතේ උදාහරණත් එක්ක කියලා දුන්නා. ඔබට මතකයි ඒතොර මිලත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. මෙන්න මේ කටු සටහනේ පෙන්නන රූප සටහන පිළිබඳ මතක තියාගන්න. ඒ හොඳම ඇති මේ තියෙන්නේ ආදේශන ඒ කොහොම කිව්වත් ඒක අදහස ගැලපෙනවා. එකිනෙක ආදේශන වන භාණ්ඩ සඳහා එකක මිලත් අනික ඉල්ලුමත් අතර අනුලෝම සම්බන්ධයක්. එකිනෙක අනුපූරක භාණ්ඩ සඳහා එකක මිලත් අනික ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඔන්න ඔය සිද්ධිය තමයි අර පටුන තුල මම පළමුව සහ දෙවනුව කියලා දුන්නේ. එන සලකා බලන භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා ආදේශික මිල වැඩි වුණොත් සහ අනුපූරකයක මිල අඩු වුණොත්. සලකා බලන භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා ආදේශිකයක මිල අඩු වුණොත් සහ අනුපූරකයක මිල වැඩි වුණොත්. ඒවා විටින් විට මෙහෙම කියලපුවාම තහවුරු වෙනවා මතක ඒක හරි. නමුත් ටික දවසක් යද්දී අමතක වෙලා ඔය අනුලෝම ප්‍රතිලෝම කියන වචන එකනේ මාරු වෙන්නත් පුළුවන්. ඉතින් කෙටි සටහනක් හදාගන්න. සටහන කියවන්න. කෙටි සටහනක් හදාගන්න. නැවත මේවා නරඹන්න. එහෙම මතකයේ තහවුරු කරගන්න. ඒකට හොඳම අවස්ථාව විභාගයේ ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඔබට නැවත මතක් කරනවා නිපුණතාංක 1 යටතේ අපි උපකොටස් 9ක් සම්පූර්ණ සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කිව්වා වගේම නිපුණතාංක 1ට නැවත පසුගිය අවුරුදු 5ක ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරා. 1-10 කියන ඒකකයක් අපි නිර්මාණය කරලා. එතකොට නිපුණතා අංක 1 උපකොටස් 9 සම්පූර්ණයෙන් විශේෂ දේශය ආවරණය කරලා අවුරුදු 5ක ප්‍රශ්න උත්තර 1-10 කියලා වෙනම පරිච්ඡේදයක් ඔන්න තියෙනවා. ඔබ ඒක බලන්නත් ඇති. ඒක අතපස් වෙච්ච අය ඉන්නවනම් පළවෙනි මාතෘකාව ඒ විදිහට සම්පූර්ණ කරගන්න ප්‍රශ්නෝත්තර. ඒ වගේම මේ දෙවෙනි එකකේ වුණායින් පස්සේ දෙවෙනි එකකටත් ඒ වගේ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් කරනවා. ඊට පස්සේ අපි නැවත මේ විෂය යම් තාක් දුරකට යන අතරතුර පහුගිය අවුරුදු ප්‍රශ්න පත්‍ර විතරක් නෙමෙයි අනාගතයේ එන්න තියෙන ප්‍රශ්නත් පුරෝගතනය කරනවා. ඉලක්ක ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. මේ ඔක්කොම එක මොහොතේ එක සතියේ එක මාසේ එකවර කරන්න බෑ. ඒක ඔබට උරුතු දෙන්නේ නැහැ.
දැන් ඔබ කරන්න ඕන නිපුණතා එක සම්පූර්ණයෙන් ආවරණය කළ ඉවරයි. නිපුණතා එකේ යටතේ තියෙන පහුගිය අවුරුදු 5ක ප්‍රශ්නෝත්තර සාකච්ඡාවත් ඔබ ඒකත් සම්බන්ධ වෙලා හොඳින් නිරීක්ෂණය කරන්න. මේ පාඩම් යන අතරතුර ඒවා නැවත නැවත මතක් කරන්න. මේ පාඩම ඉවර වෙලා මේ කතා කරන හැම දෙයක්ම ඉතාම සියුම්ව පියවරින් පියවර පැහැදිලිව නැවත නැවතත් ප්‍රශ්නෝත්තර වශයෙන් කතා කරනවා. එහෙනම් නැවත මම මේ ඔබ පොඩ්ඩක් මානසිකව වෙනත් පැත්තට ගෙනහිල්ලා එකපාර මෙතෙන්ට ගියන්නේ. ඒ ගිනාපු ගමන් අර කියන කරුණු මතකයි නම් හොඳටම හොඳයි. ඒක තහවුරු කරන්න හදන්නේ. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස හා ඉල්ලුමේ වෙනස අතර වෙනස කුමක්ද? දැන් මතක් කරමු. ඉල්ලුම් ප්‍රමාණය වෙනස කියන්නේ අනිකුත් සාධක ස්ථාවරයි මිල වෙනස් වෙන විට සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වෙන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම හෝ වැඩිවීම ප්‍රසාරණේ සංකෝචනයේ වක්‍රයේ මත ඉහළ පහළ චලනය. ඉල්ලුම වෙනස් වීම කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි අනිකුත් සාධක වෙනස් වෙද්දී ඉල්ලුම වැඩිවීම අඩුවීම ඊ යටතේ පළවෙනි කාරණේ සහ දෙවෙනි කාරණේ මේ කතා කරේ. ආදේශකයක මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වේ. අනුපූරකයක මිල අඩු වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වේ. අන්න එහෙමනම් ඒකම තර්ක කරන්න අනිත් පැත්තට ආදේශකයක මිල අඩු වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වේ. අනුපූරකයක මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වේ. ඇයි? ආදේශන යුගලයක් සම්බන්ධයෙන් එකක මිලත් අනික ඉල්ලුමත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙද්දී අනුපූරක යුගලයක් සම්බන්ධයෙන් එකක මිලත් අනික ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එතකොට ඉල්ලුම වැඩි වෙන්න බලපාන කරුණු දෙකක් දැන් කතා කරලා ඉවරයි. ඉල්ලුම අඩු වෙන්න බලපාන කරුණු දෙකක් දැන් කතා කරලා ඉවරයි. කරුණු හතරක් සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. ඔබට ඒක පිළිවෙලට මතක තියාගන්න විතරයි අවශ්‍ය. ඒකත් පිළිගස්සලා දෙන්නම් සටහනේ. දැන් අපි තවත් කොටසකට යන්න ඉස්සෙල්ලා පොඩ මතක් කරලා ඉමු. එක දිගට එකම ඉරියව්ව ඉන්න එක ඔබට වෙහෙස නිසා අපි මොහොතක් ආපස්සට අපි ගොඩක් ඉහළට ආවා. ඉහළට ආවනම් අපිටම සිද්ධ වෙනවා අපි නැවතත් හිතපු තැනට එන්න. ඔන්නොතෙන්ට ගිහිල්ලා තමයි අපි මේ කරුණු ඔක්කොම විස්තරාත්මකව සාකච්ඡා කරගෙන ආවේ. බලන්න කොච්චර දුර අපි කතා කරාද කියලා නේද? මේ හැම දෙයක්ම ඔබටත් පුළුවන් ඕවා නැවත නිරීක්ෂණය කරන්න. මේ සියල්ල පැහැදිලි කරපු කරුණු එක දිගට අපි නිදහස් රූපරාමය ඇතුලේ. හොඳයි අපි බලමු කලින් කතා කරපු රූප සටහනට යන්න. මේ පළවෙනි කාරණා දෙක තනියම කියවලා හිමින්සි. ඉල්ලුම වැඩිවීම, වක්‍රය දකුණට විතැන්වීම. අංක 1. සලකා බලන භාණ්ඩයට සම්බන්ධ ආදේශකයක මිල වැඩිවීම. දැක්කනේ. බටර් මිල වැඩි වෙලා මාගරේ ඉල්ලුම වැඩි වුණේ. ඊළඟට අනුපූරකයක මිල අඩු වුණොත්, පෙට්‍රල් මිල අඩු වුණොත්, පෙට්‍රල් වැඩියෙන් පරිභෝජනය කරනකොට පෙට්‍රල් කාර්වල තියෙන ඉල්ලුම වැඩි වුණේ. ඒ වගේම අනිත් පැත්තට ඉල්ලුම අඩුවීමේදී මේ වචන මීට විරුද්ධ විදිහට හැසිරෙනවා. ඉල්ලුම අඩුවීම කියද්දී සලකා බලන භාණ්ඩයට සම්බන්ධ ආදේශකයක මිල අඩුවීම, අනුපූරකයක මිල වැඩිවීම. එතනම කරුණු හතර හදාගන්න. දැන් අපි අපේ පටුනේ ඊළඟ පියවරට ආවා. පාරිභෝගික ආදායම් වැඩිවීම. ඒ ගැන විතරයි තරමක් තව කාලෙ මිඩංගු කරන්න තියෙන්නේ, තීරුම් ගන්න මහන්සි වෙන්න. අනිත් කරුණු සාමාන්‍ය දැනීම ඒත් කියලා දෙනවා විස්තරාත්මකව. අපි නැවත යන් පුරුදු විදිහට නිදහස් රාමුවකට. දැන් ඔබට තියෙනවා මට උත්තර සපයන්න. මං අහන හැම ප්‍රශ්නයකටම උත්තර හිතන්න. එතකොටයි මේ පියවර වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කාරණේ තියෙන්නේ පාරිභෝගික ආදායම වෙනස් වීම නිසා ඉල්ලුම වෙනස් වෙන ආකාරය. පාරිභෝගික ආදායම අපි බලමු. හොඳයි. පඩි වැඩි වෙනවා, පඩි අඩු වෙනවා. අන්න ඒ වගේනේ සාමාන්‍ය සරල වචන.
පාරිභෝගික ආදායම වැඩි වෙනවා. ඉතින් පඩි අඩු වෙනවා, පඩි වැඩි වෙනවා කියන්නේ වැටුප් වේතන සේවකයන්ටනේ, ශ්‍රමිකයන්ටනේ. ආදායම වැඩි වෙනවා. ඉතින් භූමි හිමියන්ට බදු කුලි ආදායම වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ශ්‍රමිකයන්ට වැටුප් වේතන වැඩි වෙනවා, අඩු වෙනවා. ප්‍රාග්ධනය සඳහා පොලි ආදායම වැඩි වෙනවා, අඩු වෙනවා. ව්‍යවසායකත්ව වෙනුවෙන් ලාභ වැඩි වෙනවා, අඩු වෙනවා. එහෙමනම් සාධක හිමියන් නිෂ්පාදන සම්පත් මතකනේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ ඒවට ලැබෙන රිවෝඩ්ස් ප්‍රතිලාභ මොනවද? බදු කුලි, වැටුප්, පොලි ලාභ අන්න ඒව තමයි මේ ආදායම කියලා අපි පොදුවේ කතා කරන්නේ. හැබැයි මේකට සංකේතයක් තියෙනවා. y අකුර අපි ගන්නේ YIELT. ඔන්නෝකයි පාරිභාෂික යෙදුම. හොඳයි. දැන් අපි යමු ආපහු. පාරිභෝගික ආදායම වැඩිවීමක් ගැන හිතමු. ආදායම වැඩි වෙන්න පඩි වැඩි වෙන්න ලාභ වැඩි වෙන්න පොලි ආදායම වැඩි වෙන්න බදු කුලි ආදායම වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න ආදායම ඉහළ යන්න මොකද වෙන්නේ? ඉල්ලුම ආදායම වැඩි වෙන්න ඉල්ලුම වැඩි වෙනවා. එහෙම තමයි කියන්නේ. එහෙම කියමු. ආදායම වැඩි වෙනවා. ආදායම ප්‍රතිපාකය ගැන හිතන්න. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. ඉස්සලා මොකද්ද වෙන්නේ ආදායම වැඩි වෙද්දී? අවංකවම හිතන්න. අඩු ආදායම් මට්ටමක ඉඳලා සැලකිය යුතු තරම් ඉහළ ආදායම් මට්ටම් වලට ක්‍රමයෙන් පියවරින් පියවර ඉහළට එද්දී මොකද ඉස්සලම වෙන්නේ? සල්ලි වැඩි වෙන්න මිනිස්සුනේ මුල අමතක වෙනවා. ඔව් මුල අමතක වෙනවා. ඒ කියන්නේ අපිට නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා. එහෙම වෙන්න ඕන. ඒ කොහොමද? එහෙම තමයි. ඇයි? ආදායම වැඩි වෙන්න මූර්ත ආදායම කියන සංකල්පේ තමා මෙතෙන්ට ගේන්න ඕනේ. ක්‍රය ශක්තිය. මිලදී ගැනීම හැකියාව වැඩි වෙන්න උසස් ජීවන තත්වයක් කරා යන්නට ඔබ උත්සාහ කරනවා. ඉතින් ඒක නෙමෙයිද වෙන්න ඕනේ. ඒකයි මං කියන්නේ. මුල අමතක කරනවා කියන්නේ ගැඹුරු අදහසක් නෙමෙයි. ගැඹුරක් නැත්තේත් නෑ. මුලදී පරිහරණය කරපු ඇතැම් බහන්න සල්ලි වැඩි වෙන්න ආදායම් වැඩි වෙන්න ඕවා මොනවද? ඕවා පාවිච්චි කරනවා දැන් අපේ වත්පොහොසත්කම් අනුව ඒව මානසිකත්වයක් එන්නේ නැද්ද මිනිස්සෙයින්ට? ආර්ථික විද්‍යාවේ මේ තර්කානුකූල මිනිස්සයාට මේ සමාජීය සත්වයාට ස්වාර්ථය මත තීරණ ගන්න පුද්ගලයින්ට එහෙම හිතෙන එක ස්වභාවිකයි. ඒක වරදක් නෙමෙයි. මං මුල අමතක වෙනවා කියලා කියන්නේ වෙළඳපොලේ හුරු පුරුදු ගැන. ආදායම් වැඩි වෙන්න ක්‍රය ශක්තිය වැඩි වෙන්න වත් පොහොසත්කම් වැඩි වෙන්න මුලද හිටපු ජීවන තත්ත්වය වෙනුවට ඊට වඩා උසස් සැපවත් සුඛෝභෝග ජීවන තත්ත්වයක් කරා කවුරුත් ගමන් කරනවා. ආදායම් වැඩි වෙද්දී එතකොට මං අර මුල අමතක වෙනවා කිව්වේ මුලදී පරිහරණය කරපු ඇතැම් භාණ්ඩ දැන් තමුන්ගේ ආදායමට සාපේක්ෂව තමුන්ට තරම් නොවේ අපි නම් ගනි. ඔව්ව අන්න එහෙම හැඟීමක් එනවා. ඔව්වත් මොනවද? මුලදී ඒව තමයි පරිහරණය කරේ. අපි උදාහරණත් එක්ක ලස්සනට කතා කරමු ඊළඟ පියවරවල. දැන් ඉස්සෙල්ලා මේකේ තීමාවල් ගන්නකො. පාරිභෝගික ආදායම වැඩි වෙන්න හිතන්න දැන් අනිකුත් කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නෙත් නැහැ. ඔය ආදේශක අනුපූරක එකකවත් මිල වෙනස් වෙන්නෙත් නැහැ. දැන් අපි කියවනේ එක කාරණයක් වෙනස් වෙදී අනිකුත් සියල්ල අපි ස්ථිරයි නිශ්චිතයි නොවෙනස් remain constant not change. අනිකුත් සියල්ල ස්ථාවර කියලා හිතන්නේ. දැන් අපි සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නෙත් නැහැ. පාරිභෝගිකයාගේ ආදායම විතරයි වෙනස් වෙන්නේ. කාල ගුණේ, දේශ ගුණේ, රුචි අරුචිකම් ඒව එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න සල්ලි වැඩි වෙනවා. වෙනදා මිලටමයි භාණ්ඩ තියෙන්නේ. අනිකුත් පරිසරික සාධකත් එහෙමමයි. ආදායම් වැඩි වෙන්න දැන් මූර්ත ආදායම් වැඩි වෙනවා. මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. පොහොසත් කියන සිතුවිල්ල හිතට එනවා. පොහොසත් කියන සිතුවිල්ල හිතට එද්දී
දුප්පත් විදියට ඉන්න හිතෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ මුල අමතක වෙනවා කියලා. එහෙනම් දුප්පත් කාලේ අඩු ආදායම් ලබන කාලේ පර්යයන්ය කරපු භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඊට වඩා උසස් සුඛෝභෝගී ඉහළ ජීවන තත්වයකට අවශ්‍ය කරන භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් තර්ක කරන්න. දැන් ඔබට සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, සුඛෝභෝගී උසස් භාණ්ඩ, අත්‍යවශ්‍ය භාණ්ඩ එක එක තර්කවලට එන්න දැන් න්‍යායාත්මක පසුබිම දැනුයි හරියට මුලුවට එන්නේ. දැන් මිල ප්‍රතිවිපාකය ගැන ඉගෙන ගද්දී, ආදේශන ප්‍රතිපාක ඉගෙන ගද්දී, ආදායම් ප්‍රතිපාක ඉගෙන ගද්දී ඔබට නොදැන්නු නොතේරුණු ඇතැම් තැන් දැන් කියලා දෙන්න ඉස්සරලම තේරුම් ගන්න පුළුවන් තරම් දැන් ඔබ දැනුවත්. ඇයි අපි මූලික වටේදී ඉල්ලුම් නීතියේදී ආදේශන ප්‍රතිපාකයේ කතා කරා සාපේක්ෂ මිලේ වෙනස නිසා ඇතිවන ප්‍රතිපාකය. ආදායම් ප්‍රතිපාකයේදී කතා කරා මූර්ත ආදායමේ වෙනස නිසා ඇතිවන ප්‍රතිපාකය. මේ දෙකම තමයි ඉල්ලුම් නීතියට බලපෑවේ මිල ප්‍රතිපාකය. දැන් ඉල්ලුම් න්‍යාය තුල අර නීතියේ කතා කරපු මිලත් ස්ථාවර කරලා එකින් එක වෙනස් සංකල්ප ගන්නවා. ආදේශක මිල, අනුපූරක මිල, ඒ කතන්දරේ ඒ පටුල තුල තියෙන ඒ පරිච්ඡේදය ඉවරයි. දැන් පාරිභෝගික ආදායම නැවත අහන්නේ ආදායම් වැඩි වෙන්න පඩි වැඩි වෙන්න වැටුප් වේතන වැඩි වෙන්න ලාභ වැඩි වෙන්න ආදායම් වැඩි වෙන්න පොලි ආදායම, බදු කුලි ආදායම, වැටුප් ආදායම්, ලාභාංශ ලාභ වැඩි වෙන්න පුද්ගලයේ ඔහුගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ඇයි? බඩු මිල වෙනස් වෙන්නේ ආදායම් වැඩි. දැන් මිලදී ගැනීමේ හැකියාව වැඩි. දැන් සාමාන්‍ය භාණ්ඩ සඳහා ඊට වඩා වේගෙන් උසස් සුඛෝභෝගී භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඔබේ සමාජ තත්ත්වයට තරම් නොවන ඔබ දැන් බාල භාණ්ඩයයි ඔබේ මානසික තත්ත්වයට හැඟෙන භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. දැන් මං ඒකට අවශ්‍ය පටුනත් හරි පෙරවදනත් හරි දැන් පරිච්ඡේදය පටන් ගන්න තමයි යන්නේ. බලන්න. පාරිභෝගික ආදායම වෙනස් වෙද්දී ඉල්ලුමට මොකක්ද වෙන්නේ? අපි ඉස්සරහට යමු. මේ අපි කලින් කතා කරපු දේවල් දැන් මේ ටික අපි පහු කරන්නට ඕනේ. ඔන්න ওই ටික මම පැහැදිලි කරපු දේවල්. නැවතත් අපි මේ රූප රාමුවලට යන්න මත්තෙන් ආදායම සම්බන්ධයෙන් තර්කානුකූල විස්තරයක් තියෙනවා. ඒක කතා කරගෙන ඉමු. හරි. දැන් බොහොම සැහැල්ලුවෙන් පාඩමුලට ගන්න. මේ කොටසේ අවසන් අදියරට පැමිණෙමින් සිටින්නේ පාරිභෝගික ආදායම වැඩි වෙද්දී උසස් යයි සම්මත භාණ්ඩ, උසස් යයි හැඟෙන, සුඛෝපභෝගී යයි හැඟෙන, තමුන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් කරගන්න සුදුසුයි කියලා හැඟෙන ඒ උසස් සුඛෝභෝගී භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. හැබැයි ආදායම අඩු වුණොත් අර සල්ලි, වැටුප්, වේතන, ලාභාංශ, පුලි, බදු කුලි හොඳින් ලැබමින් ඉඳලා මොකක් හරි පාලනය කරගන්න බැරි හේතුවක් මත ව්‍යාපාරයේ ලාභ අඩු වෙලා අලාභ වලට එනවා. රැකියා නැති වෙලා වැටුප් වේතන ලැබපු අය පාරට වැටෙනවා. එහෙම වෙන්න එපා කාටවත්. වෙලා තිනවා, වෙමින් පවතිනවා, ඉස්සරහට වෙයි. අන්න යථාර්ථූපී ප්‍රකාශ. වෙලා තිනවා. දැනුත් වෙනවා. ඉස්සරහට වෙයි. මොකද්ද අභිමතේ? කිසි කෙනෙකුට එසේ සිදු නොවිය යුතුයි. අන්න පළවෙනි දවසේ කතා කරපු ආර්ථික විද්‍යාව. පොසිටිව් and නොමැටිව්, යථාර්ථූපී සහ අභිමතාර්ථූපී. තව කොච්චර කතා කරාද? සූක්ෂම සාරව. දැන් මේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ කොටස් මේ කතා කරන්නේ පාරිභෝගික ආදායම වෙනස් වෙනවා කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ සිද්ධියක්. බලන්න විශේෂ නිර්දේශයට ගැලපෙන ලස්සන ඒවා. එකින් එක ලස්සනට අර පබළු ඇටේ අමුණලා මාලයක් ගොතනවා වගේ තමයි මේ විශේෂ ගොඩනගන්නේ. ධම්මලක පුරුක් කියලා මං කිව්වා. ඒ වගේ එකින් එක සංකල්ප පුංචි ඒවා එකතු කරලා දැන් බලන්න ඔබ කොච්චර විශේෂ ගොඩනගාගෙන තියෙනවද? තව ඉස්සරහට යන්න බොහොම ලස්සනට. එහෙනම් ආදායම වැඩි වෙද්දී අඩු වෙද්දී ඒ දෙකෙන්ම ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. කොහොමද? ආදායම වැඩි වන විට එය සුඛෝභෝගී භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙන්න හේතුවක් වෙනවා. දැන් තර්ක බලන්න. ආදායම අඩු වෙන්න බාල භාණ්ඩවල තියෙන ඉල්ලුම වැඩි වෙනවා.
ආදායම අඩු වෙනවා කියන්නේ ඉස්සර තරම් දැන් ලාභ නැහැ, පාඩුයි. රස්සාව නැහැ, වැටුප් නැහැ, වේතන නැහැ. ව්‍යාපාරික අවස්ථා මොන හරි බිඳ වැටිච්ච නිසා දීපල ඉඩකඩම් බද්දර දීපුවාට බදු කුලී ලැබෙන්නේ නැහැ. බදු කුලී වැටුප් පොලි ලාභ වශයෙන් ලැබමින් සිටි ආදායම් අඩු වෙන්න දුප්පත් වෙන්න දැන් අර මුලදී පර්යන්නේ කරපු උසස් සුඛෝභෝගී භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩු වෙලා බාල භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අන්න බලන්න. ඉල්ලුම වැඩි වෙන්න සහ අඩු වෙන්න ආදායම බලපාන හැටි. දැන් තර්කයේ ගින්න පැහැදිලිව ආදායම වැඩි වෙන්න උසස් සුඛෝභෝගී භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ආදායම අඩු වෙන්න බාල භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දුප්පත් වෙන්න රළු පරළු භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. සාමාන්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තත්ත්වය මීට වඩා තරමක් වෙනස්. ඒක අපි වෙනම කතා කරනවා. බොහොම සියුම් වෙනසක්. ආදායම් ඉල්ලුම් නම්‍යතාව කියලා ඒකටම ඇරිච්ච කොටසක් තියෙනවා. දැන් කරුණු හතරක් සංකීර්ණම කරුණු හතර ඔබට මම වෙනම ලෝකයකට එක්කගෙන ගිහිල්ලා මේ රූපරාම තුල කියලා දුන්නා. අපි විසින් නිර්මාණය කරගත්තු මේ මොහොතේ. එහෙමනම් දැන් නැවත පුංචි සාරාංශයක් මේ පරිච්ඡේදයක් අවසන් වෙන්න බොහොම ළඟයි දැන්. බලන්න කොටස් ඉවර වෙන අපූර්ව. එහෙමනම් මෙන්න බලන්න දුවේ පුතේ ඉල්ලුම වැඩි වෙන්න හේතු ඉල්ලුම වැඩිවීම වක්‍රයේ දකුණට විතැන් වෙන්න බලපාන එක හේතුවක් තමයි ආදේශකවල මිල වැඩිවීම, අනුපූරකවල මිල අඩුවීම, උසස් භාණ්ඩ සුඛෝභෝගී භාණ්ඩ සඳහා ආදායම වැඩිවීම, බාල භාණ්ඩ සඳහා ආදායම අඩුවීම. ඉන් එහාට තියෙන සාමාන්‍ය දැනීමේ තර්ක. දැන් ඉල්ලුම වැඩි වෙන්න මේ බලපාපු සාධක සියල්ල අනිත් පැත්තට ගන්න. ඉල්ලුම අඩු වෙන්නේ කොහොමද? වක්‍රය වමට විතැන් වෙන්න බලපාන්නේ කොහොමද? සුඛෝභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම අඩු වෙද්දී, බාල භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම වැඩි වෙද්දී. ආදායම වැඩි වෙන්න බාල භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. මොකද සුඛෝභෝගී භාණ්ඩ මාරු වෙනවනේ. හරි. ඒ ආකාරයෙන් ඊට පස්සේ අනුපූරක සඳහා කියන්නේ අනුපූරකයක මිල වැඩි වෙද්දී සලකා බලන භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා. ආදේශක වල මිල වැඩි වෙද්දී සලකා බලන භාණ්ඩේ ඉල්ලුම ආදේශක මිල අඩු වෙද්දී සලකා බලන භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා. මේ ප්‍රධාන කරුණු හතරේ විදිහට කතා කරගත්තයි පස්සේ ඔබට පුළුවන් අනිත් කරුණු ටික ඊටාම සරලව මෙන්න මේ විදිහට තේරුම් ගන්න. ඉන්න මම පෙන්නන්න. මෙන්න බලන්න. මේක පැහැදිලි. අපි මෙතනින් ඉදිරියට ආවා. ඉල්ලුම වැඩි වෙන්න බලපාපු කරුණුත් එක්ක. මෙන්න මෙතෙන්ට එන්න. ඉතින් සීල දැන් ওই වටේම කරකෝලා එක තැන රියල් අතහැරියාම සීල දේ මතක් වෙන්න ඕන. බලන්න. එහෙම තමයි පාඩම මෙහෙට ගිහින් බෝඩ් එකේ ගිහින් එහෙම කළා මෙහෙම ලියලා කරලා ඔක්කොම තියෙන්න ඕන හොඳ ලස්සනට හැම වැඩක්ම. දැන් ඉල්ලුම වැඩි වෙන්න බලපාන අපි කතා නොකරපු කරුණු ටික. හරි සරලයි. කැමැත්ත ආසාව බලද්දී අර ඔක්කොටම යටයි නේද? ඔක්කොම මේකට යටයි. ආසාව ඇල්ම තියෙනවනම් ණය වෙලා හරි බඩු ගන්නේ. ಗುಣ වුණත් අගුණ වුණත් එහෙමත් තියෙනවනේ. ඒකට තියෙන රුචිය ඇල්ම වැඩි වුණාම ඒ නිසා කැමැත්ත ආසාව වැඩි වෙන්න ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් ඊළඟ රූපරාමයේ මොකක් ඇද්ද? ඉල්ලුම අඩු වෙන්න බලපාන්නේ. රුචිය අඩු වීම. අනාගතයේ මිල වැඩි වෙතයි අපේක්ෂා කිරීම කලින්ම කියලා තමයි ඒක අරවට විලාව හදාගත්තේ. අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතෙනවා නම් මිල වැඩි වෙන්න ඉස්සලා වර්තමානයේ වැඩියෙන් ඉල්ලලා ගෙදරත් ඔබ තියාගමු. එහෙනම් අනාගතයේ මිල අඩු වෙයි කියලා හිතෙනවා නම් දැන් සද්ද නැතුව ඉමු. ඒ දැන් සමහර කාලවලට අප්‍රේල් මාසෙට කලින් පෙබරවාරි මාර්තු දවස්වල ඇඳුම් ගත්තේ නෑනේ. ඇඳුම් ගන්නේ නෑ. ඇයි දන්නවා අප්‍රේල් සීසන් එකේ ඔන්න අවුරුදු සේල් මිල අඩු වෙනවා. ඒතර මිල අඩු වෙනවා කියලා දන්නවනම් අප්‍රේල් මාසේ මිල අඩු වෙන ඉඳන් මාර්තු මාසේ පෙබරවාරි මාසෙතර ඇඳුම් ගන්නෑ. මාර්තු අග විතර වෙද්දි සේල් අන්න ඒ වගේ හිතන්න හරි ප්‍රායෝගිකව. අනාගතයේ මිල අඩු වෙයි කියලා හිතනවා නම් වර්තමානයේ ඉල්ලුම අඩුයි. හැබැයි අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතනවා නම් වර්තමානයේ අරන් තියා ගන්නවා. නිසා මේ එක ලයින් එකක් අල්ලගත්තාම අනිත් පැත්ත තර්ක කරන්න.
එක කාසිය දෙපැත්ත වගේ මේ ඉල්ලුම වැඩි වෙන්න හේතු අඩු වෙන්න හේතු තර කරමු කියලා දෙන්න එකත් ඊළඟ රූපරාමයේ තියෙනවා. ගැනුම්කරුවෝ සංඛ්‍යාව වැඩි වීම. ඒතකොට පාරිභෝගිකයෝ වැඩි වෙන්න වෙළඳපොළ ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් මේ කරුණම තමයි අනිත් පැත්තට අපිට තියෙන කතා කරන්න. ඉල්ලුම අඩු වෙද්දී කරුණු වශයෙන් බැලුවොත් මෙන්න අන්තිම ටික බලන්න පාරිභෝගික රුචිය අඩුවීම, කැමැත්ත අඩුවීම, අනාගතයේ මිල අඩු වෙතයි අපේක්ෂා කිරීම. මිල අඩු වුණාම ගන්න බලාගෙන වර්තමානයේ ඉවසගෙන ඉන්නවා ඉල්ලුම අඩු කරලා. ඒතර ඊටික අපි ඉතාම පැහැදිලිව සම්බන්ධීකරණය කරගත්තා. දැන් බලමු ඔබට මොකක්ද ඊළඟ මේ රූපරාමුල තියෙන මේ පාඩමේ පටන් ගත්ත තැනටම අපි අවසානය ආවා වෙනත් රූප සටහනකින්. දැන් ඔබට පුළුවන් මේ රූප සටහන තනියම කියවන්න. මේ භාෂාව ගැන අතාරින්න. පින්තූරෙ දිහා බලලා සිංහල චිත්‍රපටිම නෙමෙයිනේ බලන්නේ. සිංහල සින්දුම නෙමෙයිනේ අහන්නේ. භාෂාව නෙමෙයි මේක විශ්වීය සංකල්පයක්. ඒ නිසා මේ කාටුන් එක. කාටුන් එකක් කියලා හිතන්න. චිත්‍රයක් කියලා හිතන්න. මේ ඉමේජ් එක බලලා ඔබට මොනවද හිතන්න පුළුවන්? මේ වචන ඉංග්‍රීසි වලට එච්චර කලබල වෙන්න එපා. එහෙම කලබල වෙනවා වගේ දැනෙනවා නම් හරි භාෂාව අතාරින්නකෝ. ඒ ඔරිජිනල් පින්තූර අවශ්‍ය තැනින්ම ගන්න ඔබට ඒකේ නිර්වද්‍යතාවය තාවුරු කරන්න. ඒකයි හරි. මොකද තැන් වල තියෙන රූප සටහන් ඒතරම් නිර්වද්‍ය නෑ. දැන් මම පෙන්වන්නේ ඒකේ සුපිරිම රූප සටහන්. යාවත් කාලේ අප්ඩේට් වෙච්ච අලුත්ම දේවල්. නෙට් සර්ච් කරලා බලන්න. මම කියලා දිනවනේ. අපි කියන දේ තවුරු කරගන්න මාධ්‍ය තාක්ෂණිත් එක්ක යන්න ගිහින් වෙලා බලන්න. පළවෙනි රූප සටහනේ මොනවද මේ A සහ B අතර පෙන්වන්නේ? එතන තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. මේවා හුරු වෙන්න දුවේ පුතේ. Change in quantity demand, a movement along the curve. බලන්න කොච්චර ලස්සනට ඒවා තේරෙනවද දැන්? එකක් ඉගෙන ගන්න මේ භාෂාව ඕනේ. movement වෙනසක්, චලනයක්, වක්‍රයේ මත චලනය. එහෙනම් මෙහෙම වෙන්නේ දැන් ඔය පාඩම ඉවරයි. දැන් මේක තහවුරු කරගන්න පුළුවන් නම් ඔබ තරම් හොඳට දන්නේ වෙන කිසි කෙනෙක් ඔබේ වයසේ ඔබේ කණ්ඩායමේ ඉන්න. A movement along the curve. කොහොමද මෙහෙම වෙන්නේ? අනිකුත් සාධක ස්ථාවරයි, මිල පමණක් වෙනස් වේ. Change in price of X. X භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. X වල ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ මොකද? Change in other variables. අනිකුත් සාධක වෙනස් වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි, ඉල්ලුම් වක්‍රය තමයි shift. rightwards or leftwards. දකුණට හෝ වමට විතැන්වීම. බලන්න තීරුම් ගන්න පුළුවන්. දැන් මේ රූපරාමුව මම එහෙම කියලා දුන්නායින් පස්සේ ඔබට කොච්චර පැහැදිලිද? කොච්චර සරල දේවල්ද මේ සංකීර්ණයි කියලා හිතන් ඉන්නේ. බය වෙන්න එපා. ඉස්සරහට යන්න. මේවා හොයන්න, මේවා බලන්න, මේවා තීරුම් ගන්න, මේවා මතක තියාගන්න. මේ විෂය තරම් සුන්දර විෂයක්. හරි ප්‍රායෝගිකයිනේ ජීවිතේ හැමදේම ඉගෙන ගන්නේ. අපේ දිනදා දන්න දේවල්. ඉතින් ඒකේ තව පොඩි කොටසක් මේ දැන් ඔබ දැක්ක ගමන්ම මෙතන තියෙන ඉල්ලුම වෙනස් වීමද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමද හොඳට බලන්න. මම දෙකම පෙන්නනවා. මෙන්න මෙතනදී අපි මේ රූප සටහන මත පුළුවන්ද කියලා බලමු අපිට මේක ඔබට පෙන්වන්න පැහැදිලිව. හරි. අපි මෙන්න මේ රූප සටහන මතම පුංචි වෙනසක් කරලා බලමු. පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා. අපිට පුළුවන් වෙයි බොහෝ විට. මේ වර්ණය වෙනස් කරගමු නේද? ඔබට පේන විදිහට. අපි බලමු. මෙන්න මෙතන තියෙන්නේ ඉල්ලුම් වක්‍රයේ මත චලනය. ඔය එකම රූප සටහනේ සංකල්ප දෙකම පෙන්වන තරම් දක්ෂ වෙන්න. මෙහිට යන්නේ මොකද්ද? ඉල්ලුම වෙනස් වීම. ඉල්ලුම වැඩි වුණා. ඕන ඊතලේ වමට ගත්තොත් ඉල්ලුම අඩු වුණා. මෙහෙට ගත්තා. මේ වක්‍රයේ මත movement along the demand curve ප්‍රසාරණේ සංකෝචනයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. හරි. එතන මේ කතන්දර දෙකටම අදාළ විස්තරයක් තමයි මේ තියෙන්නේ. හරි අපි කමක් නැහැ ඊළඟ රූප රාමුවට යමු. බලන්න. දැන් ශනිකව කියන්න පුළුවන් නම් මේ වෙනස් වෙන්නේ ඉල්ලුමද ඉල්ලුම් ප්‍රමාණයද? ඉල්ලුමයි මිල ස්ථාවරයි. අනිකුත් කවර හෝ සාධකයේ වෙනසක්. ඇතැම් විට ආදේශකයක මිල අඩුවීමක්, එහෙම නැත්නම් අනුපූරකයක මිල වැඩිවීමක්, එහෙම නැත්නම් සුකෝභෝගී භාණ්ඩයක් නම් ආදායම අඩුවීමක්, බාල භාණ්ඩයක් නම් මොකද වෙන්නේ? ආදායම වැඩි වීම. මොකද ආදායම වැඩි වෙද්දී බාල භාණ්ඩ අතහැරලා සුකෝභෝගී භාණ්ඩ කරා ඇදී යන නිසා දැන් ඔබ විශේෂ ඒකකේ පටන් ගද්දී ඔබ හිටපු තැනත් ඔබ මේ කොටස
අවසන් කරද්දී ඔබ දන්න දැනුමත් තක්සේරු කරලා බලන්න කොච්චරනම් දේවල් ඉගෙන ගත්තද ජීවිතේට මතක හිටින්න ඊළඟ පාඩම් ටිකක් එහෙම සම්බන්ධ වෙන්න ඔබ කොයිතරම් ලොකු අවස්ථාවද මේ දිනාගන්නේ මේ තවත් විදිහවලට තියෙනවා an increase in demand ඉල්ලුම වැඩි වීම ඉල්ලුම වක්‍රයක් පෙන්ලා තියෙනවා shift the demand curve to the right shift the demand curve to the right නිබන්ධන වල මේවා තියෙනවා මීට වඩා වෙනස් ආකාරයෙන් තවත් පැහැදිලිව රූප සටහන black and white විදිහේ print out එකක් ගන්න පුළුවන් වෙන බලමු මේ the reduction in demand අඩුවීමක් මෙන්න ඉල්ලුම වක්‍රය මේ පහළට ඉහළට ගියොත් මේකේ තියෙනවා a change in price causes a movement along demand curve. ඒ කියන්නේ මිල වෙනස් වුණොත් ඉහළ පහළ යනවා අනිකුත් සාධක වෙනස් වුණොත් වක්‍රය වමට සහ දකුණට එනවා. මේ තැන්වල තියෙන මේ රූප සටහන උත්තරයේ හැටියට එන විදිහට විභාගේ ප්‍රශ්නේ හදනවා. අහගන්න. මේ විදිහේ රූප සටහනකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනසයි ඉල්ලුමේ වෙනසයි පිළිතුර හැටියට එන ආකාරයෙන් ප්‍රශ්න නිර්මාණය කරනවා. දැන් ඔබට පුළුවන් උත්තරේ දිහා බලලා ප්‍රශ්නේ හදන්න. කොහොමද? ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන්. උත්තර දිහා බලලා උත්තරයට අදාළ ප්‍රශ්න හදන්නත් පුළුවන්. තවත් මොනවද? අපි බලමු ඊළඟට බලන්න. quantity demand versus demand. ඒ කියන්නේ ඉල්ලන ප්‍රමාණයයි ඉල්ලුමයි අතර පොඩි ඉදිරිවාදිකමක් වෙනසක්. මෙයයි අරයයි දෙන්නගේ වෙනස. කවුද මේ change in quantity of demand ඉල්ලුම් ප්‍රමාණය වෙනස මේක නම් තියෙන සංකෝචනයක්යි මිල වැඩි වෙයි ප්‍රමාණය අඩු වෙයි. දැන් ඔබ හිතන්න මේක පහළට ගියා නම් මොකක් වෙයිද? අපි බලමු. අපිට තියෙනවා නීවට අවස්ථාව. අපි ඇඳලා බලමු කොහොමද වෙන්නේ මේක. මේක පහළට යන්නත් පුළුවන් මෙහෙම. මෙතන මේ පැත්තේ ඇඳලා බලන්න. expansion ඉල්ලුම් ප්‍රසාරණය මෙන්න වහමට ඉල්ලුම අඩු වීම දකුණට ඉල්ලුම වැඩි වීම. change in demand change in quantity demand ඉල්ලුම් ප්‍රමාණය වෙනස මයික්‍රෝ මොකද්ද මේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ කොටස් අපි ඉදිරියට යමු මේ සියලු කතන්දර එකම රූප සටහනක දාලා බලන්න එක එක විදිහකට පෙන්නපුවම ඔබට මේ ජීවිතේට මතකයිනේ මේ වක්‍රය මේ සරල රේඛාවක්ම වෙන්න අවශ්‍ය නැහැ මේ වගේ වක්‍රයක් වෙන්නත් පුළුවනි දකුණට යනවා මේ පහළට ගමන් කරොත් අර extension එකක් expansion එහෙමත් කියනවා ප්‍රසාරණය contraction සංකෝචනය shifting and movements along demand curve shifting දකුණට විතැන් වෙනවා movements පහළට ඉහළට මේකේ වමට අපි එකක් ඕන නම් වමටත් ඊතලයක් දාලා දාගන්න මෙහෙමත් වෙන්න පුළුවන් ඉල්ලුම අඩු වුණා ඉල්ලුම වැඩි වුණා සංකෝචනය වුණා ප්‍රසාරණය වුණා මේ වක්‍රයේ දිගේ පහළට මෙතන ඉහළට අපි අවසන් රූප රාමු වලට එන්නේ බලන්න මොකද හිතෙන්නේ පාඩම කවුද මේ වෙනස් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය මේක ඕනනම් අපිට පහළට අඳින්නත් පුළුවන් මම වක්‍රේ මත අඳින්න නැතුව පැත්තකින් පෙන්නනවා මෙහෙ වෙන්නත් පුළුවන් ප්‍රසාරණය සංකෝචනය ප්‍රසාරණය සංකෝචනය එහෙම වෙන්නේ ඇයි මිල වැඩි වෙයි මිල අඩු වෙයි ප්‍රමාණය අඩු වෙයි ප්‍රමාණය වැඩි වෙයි මෙතන වෙන්නේ දකුණට විතැන් වුණා ඔබ කියන්න ඒ ඉල්ලුම වැඩි වීම නම් වමට විතැන් වුණා මොකද්ද මේ ඉල්ලුම අඩුවීම තව බලමු එක රූප රාමුවක් බැලුමට මොකද්ද වැඩි වීම දැන් ඔබට පුළුවන් අඩුවීම ගන්න මේ පැත්තට ගත්තා එහෙමනම් අපි මේ පරිච්ඡේදය තුල කතා කරා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම අතර වෙනස අදියර දෙකකින් ඊළඟට ඊළඟ ඒකකයේදී අපි මුණ ගැහෙනවා ඊළඟ ඒකකය කියන්නේ නිපුණතා දෙකේ අංක 1 ඉවරයි දෙකේ අංක 2 ඉවරයි දෙකේ අංක 3 ඉල්ලුම් නම්‍යතාවය elasticity of demand හරිම රසවත් මාතෘකාවක්. ඊ මාතෘකාවල තියෙන දැනුම නොදැන ඉන් ඉදිරියට කිසිම මාතෘකාවක ආරම්භයවත් ගන්න බෑ. ඒ තරම් වැදගත් අනිවාර්යෙන් ඒ පාඩම ඉතා උනන්දුවෙන් සම්බන්ධ වෙන නැවත ඔබට මතක් කරනවා නිපුණතා අංක 1 අපිට උප ඒකක 9ම අපි ආවරණය කරා 100%ක්ම උපරිම න්‍යාය සහ භාවිතයේ සමග පැහැදිලි උදාහරණ සමග ඒකට අපි නිපුණතා 1 ඕක ඒකක 9යි තියෙන්නේ අපි කියවනේ අපි අතින් ඒකක 10ක් හදනවා 1 10 යටතේ කතා කරලා තියෙනවා ඒක අනිවාර්යෙන් පරිශීලනය කරගන්න
ඒ පාඩම් මාලාව අවුරුදු 5ක විභාග ප්‍රශ්න පත්‍ර පරිච්ඡේද ගණනාවක් යටතේ ඉදිරිපත් කරනවා. එහෙමනම් දුවල පුතාලා ඊළඟට අපි නැවත නිපුණතා අංක 2 උපේකක අංක 3 යටතේ මුණ ගැහෙනවා. ඉල්ලුම් නම්‍යතාවයේදී එතෙක් ඔබට ජය.